එහෙනම් කවුරුත් අච්චුපත ලේස්ති කරගන්න පුතේ අලුත් 11 ශ්‍රේණි අච්චුපතේ 3 වෙනි කොටස 17 වෙනි පාඩම අපිට පේනවා පුතේ ත්‍රිකෝණ මිතිය කිව්වම ත්‍රිකෝණ මිතිය මෙතනදී අපි දන්නවා ත්‍රිකෝණයක් වශයෙන් ගත්තම අපි ත්‍රිකෝණ මිතිය කියන මාතෘකාව යටතේදී පුතාට කතා කරන්න යන දෙයක්. ඔයා දන්නවා පුතේ අපි ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ගැන කතා කරා. කොහොමද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි සමාන පාදයන්ද සම්මුඛ කෝණ සමාන වෙන බව. ඊළඟට අපි කතා කරා ත්‍රිකෝණය ආශ්‍රිත ජ්‍යාමිතික කර්ම රාශිය. ත්‍රිකෝණයක් ආශ්‍රිත ජ්‍යාමිතික කර්ම රාශියක් ජ්‍යාමිතිය පාඩම. ඊළඟට පුතේ පාද අතර සම්බන්ධතාවය ජ්‍යාමිතියෙන් කතා කරා. මිනිත්‍ය පාඩමයේදී අපි කතා කරා පුතේ වර්ගඵල ආශ්‍රිත කොටස්. දැන් මේ මාතෘකාවෙන් කතා කරන්නේ කිසියම් ත්‍රිකෝණයක යම් තැනක කෝණයකට සාපේක්ෂව අනිකුත් පාද කීපයක් අතර පාද දෙකක් අතර පවත්නා වූ සම්බන්ධතාවයක් තමයි පුතේ මේකෙන් අපි කතා කරන්නේ. පාද අතර අපි අනුපාතය ගැන කතා කරා. කෝණ ගැන සම්බන්ධතාව කතා කරා. දැන් මේ කතා කරන්නේ කෝණයක අභිය සාපේක්ෂව පාද අතර අනුපාතයක් කියපාන්නේ. සමහර විට ඒක වැටහෙන්නේ නැතුව ඒක මම මේ කිව්වද කරගෙන යනකොට පුතාට අඩුපාඩු තේරෙනවා. පුතේ මෙයා අපි මේ ත්‍රිකෝණ මිතිය පාවිච්චි කරන්න ත්‍රිකෝණ මිතිය ගණන් හදන්න අපිට තියෙන ත්‍රිකෝණය තමයි ඍජු කෝණික ත්‍රිකෝණය. අපි ඍජු කෝණික ත්‍රිකෝණයක් ගත්තම පුතේ මේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියන නම තමයි පුතේ දන්නවා අයිතිකර සම්බන්ධයෙන් මේක ඉගෙන ගත්තා කර්ණය. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියන නම තමයි පුතේ කර්ණය. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයේ කර්ණය එනම් මේ පාඩමේ කර්ණයම තමයි. මම එක අකුර විතරක් දාන්න. කර්ණය. ඊළඟට පුතා මේ ඍජු කෝණය හැරුණකොට මේ අනිකුත් කෝණ දෙකක් තියෙනවනේ. ඒකට අපි කියන්නේ සුළු කෝණ කියලා. ඍජු කෝණය හැරුණු විට ඒ තියෙන සුළු කෝණ දෙක නම් කරාම ඊට සාපේක්ෂව අනිත් පාද දෙක නම් වෙන කීයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට හිතන්න පුතේ මම මේ කෝණය නම් කරා කියලා x කියලා. ඔන්න මම අත පාටින් x අකුර දැම්මා. දැන් x කියලා එයා නම් කරාම x ගේ ඉඳගෙන බලනකොට අපිට ඉස්සරහින් පේන පාදය තමයි පුතේ සම්මුඛ පාදය. ආන්‍යයට කියන වචනේ තමයි ස. සම්මුඛ පාදයට කෙටියෙන් කියන ස. එතකොට මේ x ට සාපේක්ෂව කර්ණෙත් එක්ක බැඳෙන පාදය අපි කියනවා බද්ධ පාදය. ඒක තමයි කවුද පුතේ? බ. බද්ධ පාදේ බ. හොඳට අහගන්න අකුරෙන් කතා කරමු. අකුරෙන් කතා කරනකොට ගාන හදන්න ලේසි. නැවතත් කියමු. අංශක 90ට ඉස්සරහින් තියෙන පාදයට කියන නම තමයි පුතේ කර්ණය. ඒ කර්ණය ක. අංශක 90ට ඉස්සරහින් තියෙන පාදයේ කර්ණය ක. මේ නම් කරන ලද කෝණය රතු පාටින් මම x කියලා මේ කෝණ නම් කරා කියමුකෝ. මේ නම් කරන ලද කෝණයට සාපේක්ෂව ඒ කියන්නේ කෝණේ ඉඳගෙන බලනකොට ඉස්සරහින් ඉන්න පාදයට අපි කියන නම තමයි සම්මුඛ පාදය. වාර්ත මම ඉස්සරහින් ඉන්නවනම් පුතාට මාව සම්මුඛයි. තේරුණාද? පුතාගේ ඉස්සරහින් ඉන්නේ පල්පැටියෙක් නම් පල්පැටියා ඔයාට සම්මුඛයි. සම්මුඛ කියන්නේ ඔයාට මුහුණලා සිටින කියන. දැන් මේ x කෝණයට මුහුණලා සිටින පාදය සම්මුඛ පාදය. දැන් x කෝණේ හදන්න කර්ණෙත් එක්ක බැඳෙන පාදයට අපි කියන නම තමයි පුතේ බද්ධ පාදය. ඊළඟට කියන නම බද්ධ පාදය. එතකොට දැන් සර්කල් දාගන්න පුළුවන් නේ. දැන් අපි ගත්තොත් එහෙම ඔන්න මේ කෝණේ නම් කරනවා මම y කියලා. පුතා කියන්නේ ඒ කෝණේ y කියලා නම් කරොත් පුතා කියනවා y ට සාපේක්ෂව දැන් මම y කොළ පාටින් දාලා තියෙනවා. y ට සාපේක්ෂව කර්ණයම තමයි. පුතේ කර්ණය වගේ කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණයමයි. හැබැයි y ට සාපේක්ෂව සම්මුඛ පාදේ මෙයා.
වයිගේ ඉස්සරහින් තියෙන සම්මුඛ පාද ඉස්සරහින් තියෙන පාදයේ සම්මුඛ පාද. මේ වයි කියන කෝණයට මූල ලක්ෂණ පාද. සම්මුඛ පාද. ඒතකොට වයිව හදන්න මේ වයිව හදන්න වයිනවගේ කෝණේ සෑදීමට කර්ණයක් එක්ක බැඳෙන පාදය තමයි තිබ්බ. අන්න බලන්න. x ට සාපේක්ෂව මෙයා තමයි ස y ට සාපේක්ෂව එයා ව x ට සාපේක්ෂව මෙයා තමයි ව y ට සාපේක්ෂව එයා තමයි ස. එතකොට ස ව කෝණයට අනුව වෙනස් වෙනවා. ස ව ස කියන්නේ සම්මුඛ පාදේ ව කියන්නේ බද්ධ පාද. ස සහ ව මේ පුතේ වෙනස් වෙනවා. කෝණයට සාපේක්ෂව. හැබැයි වෙනස් නොවන කෙනෙක් ඉන්නවා. කවුද? කර්ණයක. y ට අනුව කර්ණය එයාමයි x ට අනුව කර්ණයක් එයාමයි. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. දැන් පුතාලට පුළුවන් එන්නෝනි ඕන ත්‍රිකෝණයක් ගත්තාම සකව කියන්නේ. මොන මම ත්‍රිකෝණයක් අපි පැති මාරු කර කර අඳිනවා. කොහොම කළත් ඍජු කෝණයක් තියෙනවනේ පුතේ. ඍජු කෝණයක් තියෙනකොට පුතාට ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ තමයි කර්ණය. මෙන්න පුතේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ කර්ණය කියලා ලියාගත්තා. දැන් මම මේ කෝණය නම් කරනවා. අවුංචනයක් තියෙනවා කියන්න. අපි දැන් මේ කෝණ නම් කරනකොට simple x y z ඒව දානවට වඩා අපි බහුලව භාවිතා කරන අකුරු කීපයක් තියෙනවා. පුතේ ග්‍රීක පොඩි අක්ෂර කීපයක්. පුතා දන්නවා මෙන්න මේ සංකේතය. බලන්න අට පෙරලලා පස්ස අඩ බලන්න. ආන්නේකට අපි කියනවා නම ඇල්ෆා කියලා. ඇල්ෆා. ඊළඟට පුතේ b අකුරට නැට්ටක් ඇවි. අපි ඒකට කියන්නේ බීටා. ඊළඟට බක්කටයක් වගේ එකක් තියෙනවා මෙහෙම දෙකට මැදින් බෙදලා. ඒකට අපි කියන්නේ තීටා. ඊළඟට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ ලැම්ඩා. බලන්න පුතාගේ යාළුවෙක්ද කියන්නේ ලැම්ඩා. මෙන්න මේ බහුල භාවිත වන අක්ෂර හතර. ඇල්ෆා, බීටා, තීටා, ලැම්ඩා. මේවා තමයි පුතේ අපි ගොඩක් දුරට භාවිතා කරන්නේ x y z වගේ භාවිතා වෙනු අඩු. ඒකට මතක තියාගන්න මේක සංකේතයක් විතරයි. ඒවට ආගයන් ගැන කතා කරන උදා කලබල වෙන්න ඕනේ නැහැ. ඒක සංකේතයක්. හිතන්න මම මේ කෝණය දානවා පුතේ ඇල්ෆා කියලා. ඔන්න ඒ කෝණය මම දැම්ම මොකද්ද? ඇල්ෆා. දැන් මට පුතා කියන්න ඇල්ෆාට සාපේක්ෂව මේ ඉමේජ් හරිනේ පුතේ. ඇල්ෆාගේ ඉස්සරහින් ඉන්නේ කවුද? සම්මුඛය. සම්මුඛ පාදේ කවුද? ඔයි ස. ඇල්ෆා කියන කෝණය හදන්න මේ ඇල්ෆා කියන කෝණය හදන්න කර්ණයක් එක්ක බැඳෙන පාදේ කොහොමද කියලා පුතේ අනිත් ඉදිරියෙන් කියනවා. දැන් පුතාට තේරෙනවා ඇල්ෆාට සාපේක්ෂව මම සර්කල් දාපුවා. ඉතින් මේ කෝණයට මම දෙනවා බීටා කියලා. පුතේ මේ කෝණේ මම බීටා කියලා. දැන් මට ඔයා කියන්න මේ කෝණේ බීටා නම් මේ බීටාට සාපේක්ෂව ඒ කියන්නේ බීටාගේ ඉඳලා බලන කල බීටාගේ ඉඳලා බලනකොට මේ ඉන්නේ සම්මුඛ පාදේ සහ කර්ණයේ කොහොමද බද්ධ පාදිත ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදේ ඒ කෝණේ හදන්න කර්ණෙත් එක්ක බැඳෙන පාදේ බද්ධ පාදේ කොහොමද කර්ණයන් සම්මුඛ ඉස්සරහින් ඉන්නේ. දැන් පුතා මම හිතනවා පුතාට සර්කල් හඳුනගන්න බැරි කමක් නැහැ. ඔන්න බලන්න මම ඒක තවත් පැහැදිලි වෙනවා පුතාලත් මේ ක්‍රම අනුගමනය කරන්න. කළු පාටට ඇල්ෆා දාලා කළු පාටට ඊට සාපේක්ෂව සර්කල් දාගත්තා. උදාහරණ කලින් මෙහෙම දාගන්න ඕනේ. එහෙම දැම්මම දාන්න පුතා ලේසි. මේ කළු පාටට ඇල්ෆා දැම්මා. ඊට සාපේක්ෂව කළු පාටට ස කළු පාටට ද ක ද. දැන් බලන්න දී තමම රතු පාටින් දැම්මම මම ඔයාලට රතු පෑනක් ගේන්න කිව්වේ පැන්සලක් ගේන්න කිව්වේ වෙන පාට පෑන් තියෙනවල ගන්න කිව්වේ ඒක. දැන් මේක බීටා රතු පාටින් රතු පාටින් අපි දැම්ම බීටාගේ සම්මුඛ පාදේ ස බීටාගේ බද්ධ පාද බ බීටාගේ කර්ණයක අර මම කලින් කිව්වා වගේ කර්ණයමයි යා වෙනස් වෙන්නේ නැහැ. අපි තව එක උදාහරණයකට යමු. අන්න බලන්න පුතේ. අපි මෙන්න මෙහෙම කතා කරමු. න මොකක්ද දෙන්න? අපි ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණය. ඍජු කෝණික ත්‍රිකෝණය. මම මේ කෝණය දානවා පුතේ ලැම්ඩා කියලා. දැන් මට පුතා කියන්න මෙයා ලැම්ඩා නම් ලැම්ඩාට සාපේක්ෂව
ඉස්සරහින් ඉන්න පාදයට අපි කියන්නේ සම්මුඛ පාදෙස. කොහොමද ඍජු කෝණයට මේ ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ කර්ණයක ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ කර්ණයක මේ ලැම්ඩව හදන්න මේ කර්ණෙත් එක්ක බැඳෙන පාදය තමයි බ. දැන් පුතාට සකව දාන්න බෑ කාට සාපේක්ෂවද පුතේ ලැම්ඩාට සාපේක්ෂව ලැම්ඩාට සාපේක්ෂව ක දාලා ඉවරයි ස දාලා ඉවරයි බ දාලා ඉවරයි දැම්මම යනවා පුතා මෙන්න මේ කෝණය මම අහන ඔයාගේ ලැම්ඩාගෙන් ප්‍රකාශ කරා ලැම්ඩා ඇසුරෙන් දෙන්න මේ කෝණය ලැම්ඩා ඇසුරෙන් දෙන්න කොහොමද පුතේ ලැම්ඩා ඇසුරෙන් කෝණය දෙන්නේ පුතා දන්නවා අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක දුර කිය අංශක 180යි මොනවද මෙතන කෝණය කිය 90යි මෙතන කෝණය 90යි කියන්නේ මුන් දෙන්නගේ එකතුව කිය 90යි ඉතින් මම නිකන් අහනවා මේ කෝණේ 29 මෙයා කියේ 70 මෙයා එහෙනම් මෙයා 60 මෙයා 50 නම් මෙයා 70 මෙයා එහෙනම් මෙයා 60 මෙයා 70 නම් අර යදිස්ස එහෙනම් ඔය කොයි වෙලාවෙත් පුතා එක සුළු කෝණයක් දුන් විට අනෙක් සුළු කෝණෙ ගන්නේ 90න් ඒකව අඩු කර. එහෙනම් මගේ පුතේ මෙන්න මේ කෝණෙට එනවා කියන්නේ ඒ අර්ථය තමයි 90 ඍණ ලැම්ඩා. කවුද පුතේ 90 ඍණ ලැම්ඩා. ඒ කෝණය 90 ඍණ ලැම්ඩා. හරි ලේසියිනේ. මේ දෙන්නගේ එකතුව 90 මෙයා ලැම්ඩා නම් ඊට සාපේක්ෂව ඉස්සරහින් ඉන්න පාදේ තමයි කවුද පුතේ? කවුද? මේ ඉස්සරහින් අනිත් කෝණේ තමයි කවුද? 90 ඍණ ලැම්ඩා. ඒතකොට මෙයා ඊට නම් මෙයා 90 ඍණ කීපා. මෙයා ඇල්ෆා නම් මෙයා 90 ඍණ ඇල්ෆා. මෙයා බීටා නම් මෙයා 90 ඍණ බීටා. ඒතකොට ඊට සාපේක්ෂව මේ ඉන්නේ සම්මුඛ පාදේ මේ ඉන්නේ කර්ණය මේ ඉන්නේ බද්ධ පාදය මේ ඉන්නේ සම්මුඛ පාදයේ එකද රතු පාටට මම 90 ඍණ ලැම්ඩා දැම්මා ඊට සාපේක්ෂව රතු පාටට තමයි මම සකවර ඒ විතරක් නෙමෙයි 90 ඍණ තීටට සාපේක්ෂව ඒව ටික ඇතුලෙන් දැම්මම ඔක්කොම පාද ටික ඇතුලේ ලැම්ඩාට සාපේක්ෂව කළු පාටින් දාපු ටික එළියෙන් දැම්මම ඔක්කොම ටික එළියේ ඊට සාපේක්ෂව පාද තුනම නම් කරේ ඒ පිළිවෙල තියාගන්න ඕනේ ඒ පිළිවෙල හරියට තිබුණොත් ඔයාලට ගන්නත් ලැබෙන්නේ නැහැ. දැන් අර මම පැහැදිලි කරා සම්මුඛ පාදය, බද්ධ පාදය, කර්ණය ඔයා ගන්න විදිහ. මම හිතනවා ඊළඟට තියෙන්නේ උදාගේ අච්චි පොත පොඩ්ඩක් පෙරලා ගන්න. පිටු අංක 13 පෙරලන්න මම මේ කතා කරන්නේ ඉස්කෝලේ අච්චි පොත, පෙළ පොත තුන්වෙනි කොටසේ. අච්චි පොතේ තුන්වෙනි අච්චි පොතේ 13 වෙනි පිටුව. ඒක පුතාට සඳහන් කරලා තියෙන මෙන්න මෙහෙම කතාවක්. 18 එක අභ්‍යාසය. බලන්න පුතේ උදවදානේ 18 එක අභ්‍යාසය පහත දැක්වෙන රූප අසුරෙන් දී ඇති වගුව සම්පූර්ණ කරන්න. පහත දී ඇති රූප අසුරෙන් වගුව සම්පූර්ණ කරන්න. ඒකම පුතා ඔය අච්චු පුතම පාවිච්චි කරන්න ඕන දැන් තියෙන පොත වෙලා විතර කර ගන්න ඕන නිසා. එතන මම කිව්වනේ පෙන්සල් ගන්න කියලා. දැන් පුතාට තියෙනවා මේ තියෙන රූප සතහන් වල සර්කව හොය. සර් කියන්නේ සම්මුඛ භාවය, ක කියන්නේ කර්ණය, බ කියන්නේ බද්ධ භාවය. පුතේ මෙතන කර්ණය ගැන අහලම නැහැ. ඇයි කර්ණය ගැන අහලා නැත්තේ? කර්ණය වෙනස් වෙන්නේ නැහැනේ පුතේ. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඔයා තේරුම් ගන්න ඕන කර්ණවත් කියන පොඩි දෙයක් පිට දෙයක් ඇල්ලුවම පුතේ එක සුළු කෝණයක සම්මුඛ පාදය කොයි වෙලාවෙත් එක සුළු කෝණයක සම්මුඛ පාදය අනිත් සුළු කෝණේ බද්ධ පාදය. එක සුළු කෝණයක බද්ධ පාදය අනිත් සුළු කෝණේ සම්මුඛ පාදය. මේක තමයි මහන්නේ. හරිනේ පුතේ. මට සම්මුඛේ කෙනා අරයට බද්දා. එයාට සම්මුඛේ කෙනා මට බද්දා. එහෙම තමයි මේ කියන්නේ. තේරුණාද පුතේ? හා එහෙනම් ওই කෝණ දෙකට සාපේක්ෂව මෙන්න මේ වගුව පුරවන්න තමයි කියන්නේ. තප්පර ගානකින් පුරවන්න එතන අර ජ්‍යාමිතිය වගේ පුතාට සඳහන් කරලා තියෙනවා අකුරු තුනකින් තමයි කෝණය දීලා තියෙන්නේ. අකුරු තුනකින් කෝණය දුන්නාම පැටලෙන්න දරුවෝ ඉන්නවා. කමක් නැහැ. ඒක මතක තියාගන්න පුතේ මැද තියෙන අක්ෂරයෙන් කෝණ ලකුණු තියෙනවානේ.
පළමුව අහනවා ඔන්න. ඔන්න වගේ මම පළවෙනි ගාන උදාහරණයක් ඇටින් කරලා පෙන්නන්නම් පුතාට. පළවෙනි ගාන අහනවා. අපිට මේ පුතේ ඔය අච්චු පුතෙන් පැත්තකින් ලියන්නකො මේක. ඇල්ෆා, බීටා, තීටා, ලැම්ඩා. ඒක ලියගන්න. ඔන්න පුතේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒක රූප සටහනේ දෙලා තියෙන පළවෙනි එක. මේක තමයි K, මේක තමයි L, මේක තමයි M. කොහොමද දෙලා තියෙන්නේ? ඒක තමයි රෝම ඉලක්කම් 1. දැන් අහනවා මෙයාගේ මේක ඍජු කෝණිකයි පුතේ. මේ ඍජු කෝණයට සාපේක්ෂව ඉස්සරහින් තියෙන පාදේ කර්ණය. කර්ණය ගැන අහලා නැහැ. කර්ණය ගැන අහලා නැහැ කියන්නේ පුතේ. කර්ණය නෙමෙයි අපට ප්‍රශ්නේ. කොහොමද ඔයාලා කර්ණය ගන්න? අංශකණුවට ඉස්සරහින් තියෙන පාදේ කර්ණය. කොහොමද කර්ණය ගන්න? නොදන්නේ කවුද? නොදන්නේ පුතේ සම්මුඛ පාදේ මැද පාදේ. අහනවා පළවෙනි එක. කො L K M කෝණය. පුතේ මේ K කෝණය වැඩි ගන්න එපා K කෝණය. ඒකට පුංචි මාක් එකක් දාන්න. දැන් අච්චු පුතේ පැන්සල් එක K කෝණයට මාක් එකක් දාන්න. ඊට සාපේක්ෂව මම ඇතුලේ ලියනවා ස සම්මුඛ පාදේ ස බද්ධ පාදේ ब. ඕනනම් පුරුද්දට වගේ කර්මෙත් ලියමුකෝ. ඔන්න ලියමු. හල නැතුණට කමක් නැහැ. තිබුණේ මොකද පුතේ? අත් වෙනවා. හරි. සම්මුඛ පාදේ කවුද කියලා අහනවා. පළමුව අහනවා පුතේ මෙයාලගේ මොන සම්මුඛ පාදය බද්ධ පාදේ. කවුද පුතා මට කියන්න K කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය. K කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය L එන්නේ. K කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය L එන්නේ. ඊළඟට අහනවා K කෝණයට සාපේක්ෂව බද්ධ පාදය KL. KL. K කෝණයට සාපේක්ෂව බද්ධ පාදය KL. KL. ඊළඟට අහනවා දරුවෝ මෙන්න මේක. දෙවෙනි කෝණය L M K. ඒ අහන්නේ M කෝණයට සාපේක්ෂව කවුද කියලා අහන්නේ. ඔන්න මම ඒ කෝණයට මෙහෙම බෝලයක් දාන්න සංකේතයක් අතු පෑනේ මෙහෙම සංකේතයක් දාන්න. මෙයාට සාපේක්ෂව බලන කල සම්මුඛ පාදේ මෙයා වෙනවා බද්ධ පාදේ මෙයා වෙනවා කර්ණය වෙනවා. තේරුණා නේද පුතේ? අතු පෑනෙන් දැම්මම පුතාලා මකන්න පුළුවන් පෑනකින් දාන්න මොකද මේ පෙරොත් අපේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මට කියන්න M කෝණයට සාපේක්ෂව බැලූ කල ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදය ඒක තමයි KL. එහෙනම් යාගේ බද්ධ පාදේ රතු පාටට තියෙනවා LM. දැන් මම කිව්වා හරියනේ පුතේ. කෙනෙකුගේ සම්මුඛ පාදය අනිකගේ බද්ධ පාදය. කෙනෙකුගේ බද්ධ පාදය අනිකගේ සම්මුඛ පාදය. බලන්න අපහැදිලි තරක් තියනවාද කියලා බලන්න. පැහැදිලිද පුතේ? කෙනෙකුගේ සම්මුඛ පාදය දැන් බලන්න මෙයාගේ සම්මුඛ පාදය. මෙයාගේ සම්මුඛ පාදය හරියටි බද්ධ පාදය. මෙයාගේ සම්මුඛ පාදය මෙන්න මෙයාගේ බද්ධ පාදය. ඒක හොඳට මතක තියාගන්න. පාට පෑන් පාවිච්චි කරන්න. නිල් පෑනෙන් දැම්මනම් නිල් පෑනෙන්ම සක බලන්න. රතු පෑනෙන් දැම්මනම් රතු පෑනෙන් මෙයාට සාපේක්ෂව සක බලන්න. මම ওই පළවෙනි ගාන කරේ. ඔන්න තව එකක් අපි ගමු පුතේ. ඊළඟ එකේ මම කිව්ව කියනවා. ඊළඟ එකේ කවුද? අපි රූප සටහන මෙතන දෙමු. මෙන්න මෙහෙම රූප සටහන තියෙන්නේ. බලාගන්න පුතා. මේක ඍජු කෝණික බව තියෙනවා. ඊට මෙතන O මේක P මේක N OPN රෝම ඉලක්කම් දෙක ගැන මේ කතා කරන්නේ. ඔන්න OPN කෝණය. පළමුව අහනවා NOP. NOP කියන්නේ O කෝණය. NOP. OPN. ඒ අනිත් එක. OPN. දැන් අපි බලමු O කෝණයට සාපේක්ෂව. මෙන්න O. මේ O කෝණය පුතේ. මේ O කෝණය. O කෝණයට සාපේක්ෂව බැලුවම මෙන්න මේ කෝණයට සාපේක්ෂව බැලුවම මේ ඉන්නේ පුතේ සම්මුඛය. යට මූලලයි සම්මුඛය. මේ කොහොමද ඉතින් කර්ණයේ පුතේ අංශ කර්මවල ඉස්සරහින් තියෙන කර්ණයනේ. මෙන්න මේ කෝණය හදන්න කර්ණෙත් එක්ක
බැඳෙන පාදේ තමයි ව. දැන් ඔන්න මම ඉස්සෙල්ලා කරන්නේ පුතේ දක්වාලා වගු පුරවන්න යන්න එපා. රූප සතහනේ නම් කරන කෝණයට පොඩි මාර්ගයක් දාගෙන ඒ පාටින් ඒ ත්‍රිකෝණේ සර්කව දාගෙන ඉන්න ඕන පුතේ. සර්කව දාගෙන ඉන්න ඕන. ඔන්න බලන්න. දැන් අපිට පේනවා දෙන්න ඕ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදේ තමයි NP. ඕ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදේ තමයි කවුද? NP. බද්ධ පාදේ තමයි පුතා ON. ON. ඊළඟ පුතේ P කෝණයට සාපේක්ෂව අපි වෙන පාඩ පැනකින් පුතාට පෙන්නන්නම් මේක. මෙන්න අපි ඒකට දාමුකෝ පුතේ මෙන්න මේ කෝණයනේ. යාට සාපේක්ෂව ඇතුලෙන් ලියපු සම්මුඛ පාදේ මෙන්න. කර්ණය කොහොමද? එයාම තමයි. මෙන්න එයාගේ බද්ධ පාද. දැන් මට පුතා කියන්න P කෝණේ සම්මුඛ පාදය වෙන්නේ ON. එයාගේ සම්මුඛ පාදය ON. බද්ධ පාදය NP. බද්ධ පාදය NP. හැදෙලීද පුතේ? තේරෙනවද? මම ඒ ගානේ දෙකක් කරා. මම හිතනවා පුතාට එතනින් එහාට අමාරු වෙන එකක් නැහැ. ඊළඟ එකේ රූප සටහන් දෙකක් තියෙනවා. එක ත්‍රිකෝණ දෙකක් පෙන්නලා තියෙනවා. නම් කරන පාදයට සාපේක්ෂව තමයි කතා කරන්න තියෙන්නේ. මේක අන්තිම ගානක් පොඩක් කතා කරමු උදාලට අවබෝධයක් ඇති වෙන්නේ. අන්තිම ගාන. අන්තිම ගානේ තියෙන මෙහෙම එකක් නේ පුතේ. රෝබෙලක් අතර උඩ තුන්වෙනි එක පුතාට පොඩි අභ්‍යාසයක් ඇදෙන්න තියෙනවා. චූටි බබාලට වගේ හැම ගානම ටික හදලා පුතාට මුකුත් නොකරන්න තියන්න තිබුණා. මෙවර ඔයාට විභාගයක් මුකුත් නැත්තම් දැවැන්ත විභාගයක් තියෙන නිසා ඔයා තනියෙන් ගණන් හදන්න ඕනි. එතකොට තමයි මේක ඔයාට වැටහුණාද නැද්ද කියලා අවබෝධ වෙන්නේ. මොන රූප සටහන පුතේ? හතරවෙනි රූප සටහන. ඕකේ කියනවා හතරවෙනි කොටසේ අතේ අර විදියටම ප්‍රශ්න අහනවා පුතාගේ මෙන්න සම්මුඛ පාදේ කවුද කියලා අහනවා. බද්ධ පාදේ කවුද කියලා අහනවා. කෝණය ත්‍රිකෝණය දීලා තියෙනවා බලමුවා UVX ත්‍රිකෝණය. UVX ත්‍රිකෝණය. හරිද? එයා ත්‍රිකෝණය අපි පැත්තකින් ලියමුකෝ ඉස්සර ත්‍රිකෝණය. ත්‍රිකෝණය UVX ත්‍රිකෝණය ඒකේ කෝණය දීලා තියෙනවා VUX කෝණය. ඒ කෝණය තමයි VUX කෝණය. VUX කෝණය. ඊළඟ තව ත්‍රිකෝණයක් දීලා තියෙනවා UWV. UWV ත්‍රිකෝණයේ UWV ත්‍රිකෝණයේ UWV කෝණය. මෙන්න ඔක තමයි අහන්නේ. දැන් ඉස්සෙල්ලා අපි අල්ල ගන්න ඕනේ පුතා UVX ත්‍රිකෝණය. කතා කරන්නේ UVX ත්‍රිකෝණය කොහොම මේ ලොකු ත්‍රිකෝණය විදිහේ. මම මේක චුට්ටක් මෙන්න මෙහෙම ඉරකින් ඉර ගහලා චූට්ටක් මතු කරන්න ලාවට ඉර ගහුවම වැඩි පාට කරලා බෑ. ඔන්න මම දැන් පාට කරලා තිනෝ කවුද මේ UVX ත්‍රිකෝණය. අනික ක්‍රම UVX ත්‍රිකෝණය අරගෙන තියෙනවා. දැන් UVX ත්‍රිකෝණය අනන්නේ U කෝණය. U කෝණය කියන්නේ මෙයා. අනික ක්‍රමය. මම අපිට දැන් පුතා මට කියන්නේ UVX ත්‍රිකෝණයේ U කෝණයට සාපේක්ෂව U කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදේ කියන්නේ මෙයා. හරිනේ? U කෝණයට සම්මුඛ පාදේ කියන්නේ මෙයා. U කෝණේ බද්ධ පාදේ වෙන්නේ මෙයා. U කෝණේ කර්ණය වන්නේ මෙයා. අහන්නේ එයාගේ සම්මුඛ පාදේ VX. එයාගේ සම්මුඛ පාදේ VX. බද්ධ පාදේ UV. බද්ධ පාදේ UV. බද්ධ පාදේ UV. තේරුණේ නැති දරුවත් උස්සන්නේ. ඔන්න පුතේ ඊළඟට කතා කරනවා කවුද අනිත් ත්‍රිකෝණය? අනිත් ත්‍රිකෝණය තමයි කවුද අනිත් ත්‍රිකෝණය? ඒ ත්‍රිකෝණය UV. UWV. UWV. UWV කියන්නේ මේ ත්‍රිකෝණය පුතේ. මෙන්න මේක. එතකොට අපිට මේ ත්‍රිකෝණය කියන්නේ තනිකරම සම්පූර්ණ ත්‍රිකෝණය නෙමෙයි. එතකොට මේ ත්‍රිකෝණයෙන් අපේ මහනවා W කෝණය. මේ තියෙන්නේ W කෝණේ මේ තියෙන්නේ W කෝණේ A.
ඒ W කෝණේ සාපේක්ෂව සම්මුඛ පාදයේ තමයි මේ ඉන්නේ ඇතුලේ ලියනවා. බද්ධ පාදයේ තමයි මේ ඉන්නේ ඇතුලේ ලියනවා. කර්ණය තමයි මේ ඉන්නේ ඇතුලේ ලියනවා. කර්ණය තමයි අංශකණුවට ඉස්සරහින් තියෙන්නේ. බද්ධ පාදයේ තමයි නම් කරන ලද කෝණය හදන්න බැඳෙන පාද. බැඳෙන පාදේ බද්ධ පාදේ. ඉස්සරහින් තියෙන කර්ණය ඍජු කෝණයට ඉස්සරහින් තියෙන කර්ණය. ඊළඟට නම් කරන ලද කෝණයට නම් කරන ලද සුළු කෝණයට ඉස්සරහින් තියෙන පාදය සම්මුඛ පාදය. සම්මුඛ පාදය. එතකොට W කෝණයට සම්මුඛ පාදය තමයි අපිට තේරෙනවා සම්මුඛ පාදය තමයි UV. සම්මුඛ පාදය තමයි UV. ඊළඟට අහනවා අපේ යටි බද්ධ පාදය WV. එහෙම නැත්නම් VW කිව්වත් හරි. WV. අන්න එහෙමයි සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කියන එක හඳුනා ගන්න. මම හිතනවා පුතාලට ඒක පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා. සාරාංශකව පැහැදිලි කරන්නම් ඒක මොකද්ද? කිසියම් ත්‍රිකෝණයක් අපි ගත්තම පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය කොහොමද එයා කන්නේ? ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය එයා කවුද පුතේ? කර්ණය. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන කර්ණයනේ. ඊළඟට නම් කරන ලද කෝණයට ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදය. නම් කරන ලද සුළු කෝණයට ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදය. ඒ නම් කරන ලද කෝණය හදන්න නම් කරන ලද කෝණය හදන්න බද්ධ වෙන කර්ණෙත් එක්ක බැඳෙන පාදය අපි කියනවා බද්ධ පාදය කියලා. මෙන්න මේ ටික තමයි පුතේ දැන් අපිට අවබෝධ කරගන්න උවමනා උනේ ඕනම ත්‍රිකෝණයක් දුන්නාම සර්කල් ගොඩනගන ආකාරය. මොකටද සර්කල්? දැන් සර්කල් කියන්නේ මොකක්ද කියන එක දන්නවනේ. ඒක පැහැදිලි නෑනේ පුතේ. සර් කියන්නේ සම්මුඛ පාදය, බ කියන්නේ බද්ධ පාදය, ක කියන්නේ කර්ණය. සර් කියන්නේ සම්මුඛ පාදය, බ කියන්නේ බද්ධ පාදය, ක කියන්නේ කර්ණය. දැන් සර් කියන්නේ කවුද දන්නව? බ කියන්නේ කවුද දන්නව? ක කියන්නේ කවුද දන්නව? ඕක පටලැවුනොත් ඔක්කොම කළාම මම වැල්වට අරන් ගන්නෑ කියන දේ හරියට කියනවා තාංගි. හොඳයි අපි අර පුතේ පාඩම මෙන්න ත්‍රිකෝණ මිතියේ කෝණයකට සාපේක්ෂව කොහොමද පාද අතර අනුපාත ගොඩනගන්නේ? පුතේ සම්මත ප්‍රධාන ත්‍රිකෝණ මිතික අනුපාත තුනක් තියෙනවා. ප්‍රධාන ත්‍රිකෝණ මිතික අනුපාත තුනක්. එකක් තමයි ප්‍රකෘති සෛල අනුපාතය. අපි යන කෙටියෙන් කියනවා සෛල. ප්‍රකෘති කෝසෛල අනුපාතය. අපි යන කෙටියෙන් කියනවා cos. අපි යන කෙටියෙන් කියනවා cos. ප්‍රකෘති ටැන්ජන් අනුපාතය. අපි යන කෙටියෙන් කියනවා tan. අපි මෙයාට කෙටියෙන් කියනවා tan. එතකොට ප්‍රකෘති sin, ප්‍රකෘති cosine, ප්‍රකෘති tangent. උදාහරණයක් නිර්දේශ කරලා තියෙන්නේ මේ ප්‍රකෘති අනුපාත තුන විතරයි. මේකේ පරස්පර අනුපාත තුනකුත් තියෙනවා. ඔයාලට ඕ ලෙවල් වලට නෑ කියු ගන්න මම කැමති නෑ. ඒ නිසා උදාහරණට අවශ්‍ය දේ අහන්න. මතක තියාගන්න පුතේ පෙර ආකාරයටම අපි ඍජු කෝණික ත්‍රිකෝණයක් අරගෙන මෙන්න ඍජු කෝණික ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය මම ඇල්ෆා කියලා නම් කරලා ඇල්ෆාට සාපේක්ෂව මේ ඉන්නේ සම්මුඛ පාදේ, මේ ඉන්නේ බද්ධ පාදේ, මේ ඉන්නේ කර්ණය. ඔන්න මම ඇල්ෆාට සාපේක්ෂව සර්කල් වල සර් කියන්නේ සම්මුඛ පාදේ, බ කියන්නේ බද්ධ පාදේ, කර්ණය ඒක තමයි සර්කල් පුතේ. ඔන්න සර්කල් අමතක කරන්නේ මම දැන් අටපාඩම් කරන්න හදන ත්‍රිකෝණික අනුපාත තුන. ප්‍රධාන ත්‍රිකෝණික අනුපාත තුනක් කියලා කියවනේ තියෙන්නේ. ප්‍රකෘති සෛල කියන එක මම කෙටියෙන් කියනවා සයින්. සයින් කාට අනුවද? මේ ඇල්ෆා කියන සුළු කෝණයට අනුව. නේද සයින් ඇල්ෆා. cos කියන එක අපි ගන්නවා cosine. ආන්නේ කියන අනුපාතය කෝණයට සාපේක්ෂව කවුද කෝණය? ඇල්ෆා. සයින් ඇල්ෆා. cos ඇල්ෆා. අනිත් ත්‍රිකෝණික අනුපාතය තමයි පුතේ tan. දැන් අද අපිට මේක යාළුවෙකුට පොතේ ඉල්ලගෙන බැලුවම යා මේක කියවන්නේ tan. tan නෙමෙයි මේක tan. තේරුණා? tan. මේක cos මේක sin නෙමෙයි sin. පුතේ මතක තියාගන්න sin cos tan කිව්වම sin අනුපාතය ගොඩ නැගෙන්නේ පාද දෙකක් අතර අනුපාතය. අපි අනුපාතය ගොඩ නගන භාගයක් ඇති. sin alpha පුතේ සක. මතක තියාගන්න සක. සක කියලා අපි කියන්නේ ඒකට ඒකේ අදහස තමයි
සම්මුඛ පාදයේ බෙදීම ඇල්වට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන එකට අපි කියන්නේ සක. එතකොට ඔස් කියන එකට අපි ගන්න වෙන්නේ උදේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒකට එකට කියන්නේ බක. උදේ බීරු කරන්න එපා, කුමාරපත කියන්න එපා. ඒකට වෙන්නේ උදේ ඒක මතක ඉන්න පාඩම මතක වෙන්නේ. ඔළුවට මතක තියාගන්න පුළුවන් විදිහට ටක්ගාර කෙටි ක්‍රමයකට මේ අකුරු දෙක පාවිච්චි කරාම අපිට ඔළුවට යනවා. ඒක රිද්මේ තමයි මතක රැඳෙනවා. අමතක වෙන්නේ නැහැ. ඊළඟ එක පාවිච්චි කරමු අපි අනවශ්‍ය දේවල් කියලා බීරු කළා විෂයත් එක්ක විෂය නරක විදිහට අමතක වෙන්න තියන්න එපා. tan alpha sub බලන්න මේ සර් උදාහරණයක් වඩා වයසක සර් කෙනෙක් දැන් මේ කතා කරගෙන යනවා මතකේ. දැන් පුතාටත් මේක මතක තියන්නේ නැහැ මට වඩා හොඳ පිරිසුදු නිකල මොළගෙඩියක් මනසක් සියල්ලකින් මමක අපිරිසුදු වෙච්ච දූෂණය වෙච්ච නාකි වෙච්ච මනසක් නෙමෙයි පුතාට. පුතා මට වඩා හොඳට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න බෑ. එන්නේ නැත්නම් ඩිස්කනෙක්ට් වෙනවා ඇඩ්මිට් වෙනවා. හරි. ඔන්න බලන්න පුතේ මම දන්නවා මෙතන. ඔන්න අහගන්න හොඳට. කෙටියෙන් කියනවා sin cos tan. මොකද අන්න බලන්න පුතේ sin cos tan. සක බක සබ බලන්න පුතා මාත් එක්කම කියන්න මට ඇහෙන්න දුන්නට කවන්නේ sin cos tan සක බක සබ තේරුම් ගන්න සක කියලා අපි කියන්නේ ඒක ඔළුවේ තියාගන්න පුතේ සම්මුඛ පාදයේ විදිහම හරිය බක කියනකොට අපි දන්නවා බද්ධ පාදයේ විදිහම හරිය සබ කියනකොට අපි දන්නවා සම්මුඛ පාදයේ විදිහම බද්ධ පාද කෙටි කියනවා sin cos tan සක බක සබ sin cos tan සක බක සබ චුට්ටක් වේගය වැඩි කරලා කියමු එතකොට මතක ඉන්නවා sin cos tan සක බක සබ sin cos tan සක බක සබ sin cos tan සක බක සබ අපි කියන්නේ නරක වචන කියන්න එපා අනවශ්‍ය විහිළු කරන්න එපා කියලා කවදාවත් ගන්න හදන්න අපිට උදේ ත්‍රිකෝණමිතිය මොච්චරයි උදාහරණයක් ඒ ලෙවල් පන්ති වලට ගිහිල්ලා මේකේ පරස්පරානුපාත කිව්වොත් මේ සක කියන එක කස කරන්න තියෙනවා බක්ක කියන එක කබ කරන්න තියෙනවා. සබ්බ කියන එක පස කරන්න තියෙනවා. සීකන කොසීකන කොටෙන්ද. මට බලන්න කොහොමද? අමාරු නෑ. එහෙනම් මේ ෆවුන්ඩේෂන් එක හරියට දාගන්න. මොකද්ද ෆවුන්ඩේෂන් එක? මේ කොච්චර ලොකු ඉදිකිරීමක් වුණත් සාර්ථක වෙන්නේ ෆවුන්ඩේෂන් එක හොඳ නිසා වගේ sin cos tan සකබක සබ. දැන් ඔබ ඉතින් ඉස්කෝලේ වල ගුරුවරු පන්තිවල ළමයි නාගස්සන තුට්ටු දෙකේ වචන දානවා සයිමන්ගේ තරම කරේ අරයාගේ මේක කරේ විපාක වෙන්න කරේ තියෙන එක මතකයි අනුපාතයම ගන්න. එහෙම වෙන්න දෙන්න එපා. දැන් අපේ ළමයින්ට එහෙම ආදේශන පුතේ කෙලිමත් ත්‍රිකෝණමිතික අනුපාතය sin cos tan සකබක සම. දැන් පුතා මේක වෙනම හදලා තියෙනවා. sin සක cos බක tan සක. sin cos tan සකබක සම sin cos tan සකබක සම sin සක cos බක tan සම. sin සක cos බක tan සම. දැන් මම පුතාට මේ ත්‍රිකෝණයට අකුරු තුනක් දානවා. දැන් අකුරු වලට අනුව මෙහෙම දානවා. ස කවුද පුතේ ස? ස තමයි AB. කවුද පුතේ ක? ක තමයි AC. කවුද වැඩියෝ මේකේ බා? බා තමයි BC. කවුද ක? AC. සම්මුඛ පාදේ සබ සම්මුඛ පාදේ AB. බද්ධ පාදේ BC. අමාර ළමයි ඉන්නවා අපේ පඬිතයිනේ. ටිකක් හදන්නෝ උට ඕන දේ උකල. ටිකක් කියලා යනකොට මම අහුණා ඒක අවුරුද්ද ළමයි වාගෙට අහුන් ඉන්න එකේ ඌ හිතන් ඉන්න ඔක්කොම දන්නවා කියලා රට පඬිතේ ඒ අකුරට ඒ අකුර කපලා ඌ ඒ අකුරට ඒ අකුර කපලා මම අහවලා ඉඳලා ඌ බී බෙදීම සීදාලා හයියක් පිට ඉන්නවා මේ අකුර පොත පෙරලා. පුළුවන් ද පුතේ එහෙම කපන්න. මේ AB කියන්නේ මොකක්ද? ඒ ගුණ කිරීම නෙමෙයි. AB පාදේ දිග. AB පාදේ දිග කියනකොට දෙපැත්තේ අකුරු දෙක ගන්නවා. ඒ අකුරු දෙකේ මූ ටිකක් කියලා යනකොට උදාවස්ත කියලා මූ AB කපන. B C ට C කපන. B ට B කපන. එහෙම බෑ. බලන්න මේ වගේ අහන් ඉන්නේ නැති දරුවෝ ඉන්නවා. මෙතන අනිවාර්යෙන් එහෙමයි කියොත් ඉවරටම ඉවරයි. මොකද ඒ පන්ති කාමරේදී මම පන්ති වටේ ඇවිදගෙන යනකොට ඒක දැක්කා. දැන් මට ඇවිදගෙන යන්න විදියක් නෑ. පුතා පේන්නේ පුතා. ඒ නිසා අවධාරණය මතක තියාගන්න මේක විකාර එපා. පඬිතුකම් වලින් ඔළුව පුරව ගන්න එපා. නිහතමානී වෙලා සියල්ල අහගෙන ඉන්න දන්න දේවලුත් මම මෙතනදී පුතාලට කියලා දෙන්න. ඔයා ඒක නොදන්නෝ වගේ අහන්නේ. ඉතින් right. දැන් ආයි කියන්නේ ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුනයි sin cos tan සක බක සම.
sin cos tan සක වක ස ගණන් කළා මම ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා අහමින් මම දෙනවා මේ කෝණය θ කියලා මම දෙනවා මේ පාදයේ සෙන්ටිමීටර් 4යි මේ පාදයේ දෙනවා සෙන්ටිමීටර් 3යි කියලා පුතේ මෙතෙන් x කියලා හරක් දෙන්න මම පළමුව පුතාගෙන් අහනවා x යගේ ස චූටි බබාලා දවුණ ඔය x ලාගේ හොයන්න පුළුවන් උන ත්‍රිකෝණමිතිය උනේ නැහැ ත්‍රිකෝණමිතිය කතාවක් උදා දාලා නැහැ උන්ට x හොයන්න පුළුවන් කියන්නේ පුතේ සම්බන්ධතාවයේ ත්‍රිකෝණයේ පාද තුන අතර සම්බන්ධ very good බොහොම හොඳයි පයිදකට සම්බන්ධ බලන්න මම පුතා උත්තරේ දුන්නා කියලා හොඳයි ඍජුකෝණික ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධතාවය පයිදකට සම්බන්ධතාවය කොහොමද දිගම පාදේ වර්ගය අනෙක් දෙදෙනාගේ වර්ග දෙකේ එකතු කොට සමානයි. මොන මම ගන්නවා x වල වර්ගය සමානයි. දිගම පාදේ x දිගම පාදේ x යාගේ වර්ගය සමානයි. හතරේ වර්ගය ධන තුනේ වර්ගය. පයිතගරස් සම්බන්ධය කියලා ලියන්න. ලියන්න ඕන. x වර්ගය සමානයි. හතරේ වර්ගය 10යි. තුනේ වර්ගය 9යි. x වල වර්ගය. හරිනේ පුතේ මට වේගයෙන් කරා ඒවා බොහොම සරල ගන්නන්නේ. හතරේ වර්ගය 10යි. තුනේ වර්ගය 9යි දෙන්න එකතු කරාම 25යි අර පැත්තේ තියෙන වර්ගය මේ තියෙන වර්ගය මේ පැත්තට යනකොට වර්ගමූලය වෙනවා ඒකට x වර්ගය සමානයි 5යි වනාද සෙන්ටිමීටර ඔන්න මම මේක මෙතෙන්ට ආදේශ කරනවා 5යි cm කියලා ඔන්න මම මෙතෙන්ට ආදේශ කරා ඉස්සරහා පයිතිකල සම්බන්ධයෙන් වෙලා තියෙනවා මම අහනවා දැන් පුතාගෙන් sin theta හියගේ sin මොකද්ද? ටක් ගාලා ඔලුවට එන්න ඕන. sin සකවනාහි සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ. කවුද සක්? අන්න දින්දාරනේ. ඔන්න සර් වගේම පුතාලත් ඔන්න කරපු වැඩක්. මොකද පළවෙනි පියවර? ඊටාට සාපේක්ෂව සකවනාගෙන ඉන්න. ඊටට සාපේක්ෂව ඊටා කළු පාටින් දැම්ම. කළු පාටට ස දැම්ම. කළු පාටට බ දැම්ම. කළු පාටට ක දැම්ම. සම්මුඛ පාදේ 4යි කම්මේ 5යි. 5න් අතරයි. ඕනනම් පුතාලෝ මේක බෙදලා දශම කරන්න පුළුවන්. ඒක ත්‍රිකෝණමිතිය නෙමෙයි පුතේ භාග දශම කිරීම 6 වස්. අලගට මේක තීටා කියනවා. තීටාට සාපේක්ෂව සම්මුඛ පාදේ මෙයා බද්ධ පාදේ මෙයා කම්මේ දීලා තිබුණේ නැහැ. කර්මයේ දීලා තිබුණේ නැහැ කියන්නේ අපි කර්මය වෙනවා. වෛද්‍යකර සම්බන්ධය. කර්මය තමයි දිගම පාදේ. දිගම පාදේ වර්ගය. ඒ කියන්නේ x වල වර්ගය. අනෙක් දෙදෙනාගේ වර්ග දෙකේ එකතු සමානයි. හතර වර්ගයේ 10යි තුනේ වර්ගය. 9යි දෙන්න එකතු කරාම 25යි. මේ පැත්තේ වර්ගය අර පැත්තට යනකොට වර්ග මූලය වෙනවා. 25යි වර්ගමූලය 5යි. sin θ සමානයි පුතේ 5න් අතරයි. sin කියන්නේ මොකද්ද? සකනේ. සම්මුඛ පාදය 4යි බද්ධ පාදය 3යි කර්මය 5යි. සක sin සක සහ 4යි ක 5යි. ඊළඟට අපි ගන්නවා පුතේ cos θ. cos θ කියන්නේ බකනේ බද්ධ පාදය 3යි කර්මය 5යි. cos θ කියන්නේ බකනේ බද්ධ පාදය 3යි කර්මය 5යි. ඊළඟට tan θ කියන්නේ සබ tan කියන්නේ සබ සම්මුඛ පාදේ 4යි බද්ධ පාදේ 3යි. සම්මුඛ පාදේ 4යි බද්ධ පාදේ 3යි. සබ දැන් අපි යනවා මෙන්න මෙහිම ප්‍රශ්නයක් අහනවා පුතාට. ඒ තමයි මෙන්න මේක. පුතාගන්න. මෙන්න අහනවා පුතේ sin අනුවරිණ θ කියන්නේ. ඊළඟ cos අනුවරිණ θ කියන්නේ. tan අනුවරිණ θ කියන්නේ. පුතා දන්නවනේ. අනුවරිණ θ කියන්නේ මොකක්ද කියන්නේ? ඉන්න බලන්න. මේක θ නම් පුතේ. මෙන්න මේක බලන්න. මේ කෝණය තමයි අනුවරිණ θ. ඉතින් මම පුතාට කියවනේ දැන් බලන්න කොහොමද? දැන් මේ තියෙන්නේ තනිකරම මේක θ නම්. පුතේ මේක θ නම් පුතේ අනිත් එක්කෙනා කවුද එතකොට? අනුවරිණ θ. මේක θ නම් මේක අනුවරිණ θ. ඇයි මේ දෙන්නගේ එකතුව අංශක අනුවයිනේ. මෙයා අනුව නිසා.
මෙයා 90 නිසා පුතේ මේ දෙන්න එකතු වෙනවා. ඒතර අරයා 20 නම් මෙයා 70යි. මෙයා 30 නම් අරයා 60යි. මෙයා 30 නම් අරයා 90 තියෙනවා. මොකටද තියාගන්න? එහෙනම් ඊට සාපේක්ෂව යාවතු පාටෙන් දැම්මනම් 90 තීතා මම රතු පාටෙන් දැම්මනම් ඊට සාපේක්ෂව ස කියන්නේ මෙයා. ද කියන්නේ මෙයා. ක කියන්නේ මෙයා. දැන් ඉතින් ඔයා 90 තීතාට සාපේක්ෂව සයින් අහනකොට 90 තීතාට සාපේක්ෂව සයින් අහනකොට සක දෙන්නේ රතු පාටට සක. කොස් අහනකොට බක දෙන්නේ රතු පාටට බක. tan දෙන්නේ රතු පාට බක. සබ බලන්න පුතා. sin 90 තීතා sin යනු සක රතු පාටට සක වෙන්නේ ස 3යි රතු පාටට ස 3යි රතු පාටට ක 5. දැන් පුතාගේ ස ක වෙනස් වෙන්නේ නැහැ නේ. ඕ ඒක තමයි පුතේ ඒක ප්‍රශ්නයක් නෑ. ක වෙනස් වෙන්නේ නැහැ උනාට අපි දාගෙන ඉන්නේ. එතකොට රතු පාටට ක කමයි කළු පාටට ක කමයි. ඒ කියන්නේ ඊටට සාපේක්ෂව ක යාමයි 90 ඊටට සාපේක්ෂව ක යාමයි. දැන් මම පුතා කියන්නේ කොස් කියන්නේ බක. හැබැයි 90 තීරා. 90 තීරා නම් රතු පාටට බක. බද්ද පාදේ හතරයි කන්නේ පහ. tan කියන්නේ සබ tan 90 තීරා. 90 තීරා රතු පාටයි රතු පාටට සබ. ස 3යි ब 4 ස 3යි ब 4. දැන් ඔයා හයි සර් ඒකක දාන්න නැද්ද? දානෝ. ඉතින් මම කියන්නේ මොකද්ද? කියන්න දෙයක් පුතේ 4යි cm 5යි cm බෙදුනම cm to cm කැපෙනවා. ඒක කියන්නේ නෑ උත්තරේට. ඒක කැපෙනවා. sin cos tan වලට ඒක කියන්නේ. ආයෙත් සලක් චුට්ටක් ගන්න කියලා දෙනවා කියන්නේ. අමාරුනේ. ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දීලා අනිත් පාදය අහු ගම පුතා දැනගන්නවා පයිතිකර සම්බන්ධයෙන් අනිත් එක වෙයි. ඍජු කෝණික ත්‍රිකෝණයක දිගම පාදයේ වර්ගය අනිත් දෙදෙනාගේ වර්ග දෙක එකතුවට සමානයි. ඒක තමයි පයිතිකර සම්බන්ධයෙන් මෙහෙයුව. ඊළඟට යන්නේ දෙන ලද කෝණයට සාපේක්ෂව සර්කබ නම් කරනවා. දෙන ලද කෝණයට සාපේක්ෂව සර් කියන්නේ මෙයා ක කියන්නේ මෙයා ब කියන්නේ මෙයා. සම්මුඛ පාදෙස දැන්දුණු පාදෙක කර්ණයේ කොහොමද අංශකණු ඉස්සරහින් ඉන්නේ. එතකොට sin θ කියන්නේ සක cos θ කියන්නේ බක tan θ කියන්නේ සක. මෙයා θ නම් පුතේ ඊ අනිත් සුළු කෝණේ අනුවරින තියෙනවා. මෙයා alpha නම් එයා අනුවරින alpha. මෙයා beta නම් මෙයා අනුවරින beta. බලන්න. එතකොට ඊට සාපේක්ෂව බැලුවම අනේ අජුට්ටක් ඒක වැඩි කරන්න පුළුවන්ද කියලා අහනවා. මේකට සාපේක්ෂව මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය මේක හරිය. කොහොමද පුතේ දැන් මේක වැඩි වෙනවා. මේ පැහැදිලි කිරීම එක ගණන් හදනකොට දැන් චුට්ටක් මේක වැඩි වෙනවා. පුතාගේ අරමුණ ඉෂ්ට වෙයි බලන් ඉන්න චුට්ටක් අපි විසගෙන. හොඳයි. අපි තව ගානකට යමු. ඔන්න බලන්න පුතා. ඔන්න මම මේ විදිහට ඍජු කෝණික ත්‍රිකෝණයක් අඳිනවා. මේ ඍජු කෝණික ත්‍රිකෝණේ මේ පාදේ 10යි cm කියලා ලියනවා. මේකට දෙනවා පුතේ සෙන්ටිමීටර් 6ක් කියලා. මේකට h කියලා දෙනවා. මේ කෝණයට මම θ කියලා ලියනවා. පුතා කියන්නේ අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ පුතේ θ කියාගේ ඉස්සර කලින් h ළඟ යොවෙන්න. ඔක්කොටම කලින් අර්ථ කරන්නේ මොකක්ද? දෙන ලද කෝණයට සාපේක්ෂව සර්කබල. θට සාපේක්ෂව මේ ඉන්නේ ස මේක තමයි ක මේක තමයි මොන මම ඇතුලේ කළු පාටටම දැන් සර්කබල දැන් ඔන්න මම h ළඟ වෙනවා මගේ පුතේ h වර්ගයේ ධන පුතේ h වර්ගයේ සමානයි කියලා හැමතිස්සෙම ගන්න බෑ. මේ මොහොතේ දීලා තියෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණේ කර්ණය දීලා තව පාදයක් දීලා නොදී ඉන්නේ තවත් උඩා පාදයක්. ඒතර අපි දැනගන්න ඕන කාරණාව මොකක්ද? දිගම පාදේ වර්ගය අනිත් දෙන්නගේ වර්ග දෙක එකතුවට සමානයි. කර්ණයේ වර්ගය අනිත් දෙන්නගේ වර්ග දෙක එකතුවට සමානයි. එහෙනම් මේ මොහොතේ අපි ගන්න ඕන h වර්ගයේ ධන 6 වර්ගයේ සමානයි පුතේ 10 වර්ගයේ. අන්න එහෙමයි පයිතගොරස් සම්බන්ධතාවය එළිය. h වර්ගයේ සමානයි h වර්ගයේ ධන 6 වර්ග සමානයි 10 වර්ග.
එච්චල වර්ගය ගන්න 9 වර්ගය 36යි 10 වර්ගය 100යි. එච්චල වර්ගය සමානයි පුතේ 100 ඍණ 36යි. මොන වේගින් කරා එක දැන් ඒව ලේසියි. එච්චල වර්ගය වර්ගමූලය වෙනවා 14. එච්චලය සෙන්ටිමීටර් 8යි. ඔන්න දරුවෝ මෙතෙන්ට තාම උත්තරේ 8යි 100යි කියලා. හරිද? පැහැදිලිද? එච්චලගේ සෙන්ටිමීටර් 8යි. දැන් අපෙන් අහන ප්‍රශ්නේ sin theta. sin theta කියන්නේ සකලෙ පුතේ. sin කියන්නේ සකලෙ සම්මුඛ පාදේ 8යි 100න් කර්ණය 10යි. ඊළඟට අහන cos theta. cos theta කියන්නේ වක්‍රණි බද්ධ පාදය තමයි පුතේ 6 කර්ණය තමයි 10යි. tan theta. tan කියන්නේ සබලෙ සම්මුඛ පාදේ 8යි බද්ධ පාදය 6යි. අත උස්සන්න එක තේරුනේ නැති අය. sin කියන්නේ සක, cos කියන්නේ වක, tan කියන්නේ සබ. sin cos tan සක වක සබ. දැන් පුතා දන්නවා ඊට අනුරූපීව මේ කෝණය θ නම් පුතේ මෙන්න මේ කෝණය. බලන්නකෝ මේ කෝණය θ නම් මෙන්න මේ කෝණය බලන්න. මේ කෝණය තමයි පුතා 90 ඍණ θ වෙන්නේ. ඊට සාපේක්ෂව මේන සම්මුඛ පාද. මේක කොහොමද කරන්නේ? මේක තමයි බද්ධ පාද. දැන් මම පුතාගෙන් අහනවා කියන්නකෝ sin 90 ඍණ θ. sin කියන්නේ සකලේ. දැන් මේ මොකේ සක දෙන්න ඕන රතු පාට. ඇයි? 90 ඍණ θ රතු පාටයි. sin 90 ඍණ θ සමානයි සම්මුඛ පාදේ 6යි. සම්මුඛ පාදේ 6යි. සම්මුඛ පාදේ රතු පාටට සම්මුඛ පාදේ 6යි කර්ණය 10යි. cos 90 ඍණ θ සමානයි වක්ක බද්ධ පාදේ 8යි. රතු පාදේට බද්ධ පාදේ 2යි. 8යි. කර්ණය 10යි. tan 90 ඍණ θ tan 90 ඍණ θ කියන්නේ සබ්බ සම්මුඛ පාදේ 6යි. බද්ධ පාදේ සම්මුඛ පාදේ 6යි. බද්ධ පාදේ 8යි. අපි දැන් කතා කරනවා මෙන්න මෙහෙම ගන්න. පුතා බලන්නකෝ. දැන් මම මෙන්න මෙහෙම එකක් කියනවා. හොඳට අහගෙන. බලන්න පුතේ. හරි. cos theta සමානයි. අමිනෝනේ වෙනද කරන්නේ. cos theta සමානයි පහ බෙදීම 13 නම් sin theta කියගේස. හරිද? දෙවෙනි කනවා tan theta කියගේස. tan බලන්න tan theta කියගේස 3 cos 90 ඍණ θ කියගේස. පුතා කල්පනා කරේ මොකක්ද මේ? සර් අපිට කිව්වේ නෑනේ sin එක කොහොමද tan ගන්නෙ කියලා. කොහොමද sin දුන්නා cos දුන්නම කොහොමද tan ගන්නේ? කොහොමද cos දුන්නම cos 90 ඍණ θ ගන්නේ? පුතේ මේක මහා ලොකු දෙයක් නෙමෙයි. ඔයාට මම දන්නවා මේක පැහැදිලිනේ. cos කියන්නේ කවුද පුතේ? මෙන්න මේක ක. මෙන්න මේක ක. බක. කවුද? බක. එතකොට ඔයාට මේ ලැබිලා තියෙන්නේ 13න් 5 කියන සංඛ්‍යාව ලැබිලා තියෙන්නේ බද්ධ පාදයේ 5ක් වල බද්ධ පාදයේ 5ක් වල කර්ණය 13ක් වල ඍජු කෝණික ත්‍රිකෝණයක තොරතුරු. මොකද මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ තොරතුරු බද්ධ පාදේ 5යි. කර්ණය 13යි. ඒකක නැහැ දීපු. කමන්නේ ඒකක වුණා. පුතා දන්නවා මේකේ බද්ධ පාදේ. ඇයි පුතේ cos කියන්නේ බකනේ? sin දුන්නා නම් සකනේ. tan දුන්නා නම් සබනේ. එහෙනම් දැනගන්න මේ මොහොතේ දීලා තියෙන්නේ cos 1යි බක. එහෙනම් බද්ධ පාදේ 3යි කර්ණය 13යි. බද්ධ පාදේ 3යි කර්ණය 13යි. චූටිම චූටි ඍජු කෝණික ත්‍රිකෝණයක් ඇඳලා. ත්‍රිකෝණයක් ඇඳලා කැමති විදිහට කැමති සයිස් එකට θව දාලා ඒ θනේ දීලා තියෙන්නේ. ඒ θ දාලා θට සාපේක්ෂව සම්මුඛ පාදයට ස ලෙස, බද්ධ පාදයට බ ලෙස, කර්ණයට ක ලෙස දාලා ස ක බ දාලා ස ක බ දාලා අර දීපු තොරතුරු දෙක එකට ඇඩ් කරා. දීපු තොරතුරු මොකද්ද?
බද්ධ පාදේ පහක් කියනවා. කර්ණය 13ක් කියනවා. බද්ධ පාදේ පහක් කියනවා. කර්ණය 13ක් කියනවා. නොදන්න එක පාදයක් තියෙනවා. ඒකට අපි අකුලක් දානවා. දැන් පැහැදිලි පුතේ? cos θ දුන්නා. cos කියන්නේ බක ත්‍රිකෝණයක් ඇඳා. ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ඇඳලා θ දැම්මා. මේක θ දැම්මා. θට සාපේක්ෂව සකප දැම්මා. ස කියන්නේ x දීලා නැහැ. බ කියන එක දන්නව 5යි. ක කියන එක දන්නව 13යි. සට දැම්මම පුළුවන්. දැන් සට අකුරක් දැම්ම නම් ස හොයන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. කොහොමද? Pythagoras. ඉතින් x වල වර්ගයේ පස්සේ වර්ගයේ එකතුව 13 වර්ගයට සමානයි. Pythagoras සම්බන්ධතාවය. පැහැදිලි පුතේ? x වල වර්ගය ධන පස්සේ වර්ගය 25 13 වර්ගයක 169ක්. x වල වර්ගය සමානයි 169 ඍණ 25. x වල වර්ගයේ වර්ග මූලයක් වෙනවා 144. ඒ පුතේ 169 25 අඩු කරාම 144යි. දැන් බලන්නකෝ. අපිට දීපු නැති ත්‍රිකෝණයක x වල කංගයක් අපි දැන් හොයලා. අපිට එහෙම ත්‍රිකෝණයක් දීලා තිබුණේ අපි cos කියන්නේ බකනේ. cos කියන්නේ බකනේ. බද්ධ පාදයට 3ක් කර්ණයට 5. cos θ සමානයි 5 බෙදීම 13 කියනකොට බද්ධ පාදයට 5යි. බද්ධ පාදයට 5යි. කර්ණයට 13යි. දැම්මා. නොදන්නා පාදයේ සම්මුඛ පාදයට දැම්ම උතර x. Pythagoras සම්බන්ධයෙන් ඒක කිව්වා 12යි. ඒක කිව්වා 12යි. දැන් ඔයාලට ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් නේ පුතේ නේ. මට කියන්න. sin θ. මෙතන උත්තරේ දෙන්න. sin කියන්නේ සකල. sin කියන්නේ සකල. cos 12යි. cos 13යි. ඉතින් හරිනේ. දැන් මට කියන්න ත්‍රිකෝණයක් දෙන්න නැත්තම් අපිට ස බ දාගන්න බැහැ. හරි. බ ක දාගන්න බැහැ. ඒකේ නොදන්න පාදයට අකුරු දීලා Pythagoras සම්බන්ධයෙන් යාව හොයන්න බැහැ. දැන් ඒක ඔක්කොම කල්ලි ඉවරයි. දැන් ඔයාලට tan කියන්නේ සමනේ සම්මුඛ පාද 11යි බද්ධ පාද 5. චුල තව එක්කෙනෙක් අහන කවුද? අනුවරිණ θ. අනුවරිණ θ. ආන්නර ත්‍රිකෝණේ මේ කෝණයට අපි දිනනවා කවුද? අනුවරිණ θ. මේ ඉස්ස කාගේද? අනුවරිණ θගේ ස. අනුවරිණ θගේ බ. මේ තියෙන්නේ අනුවරිණ θගේ බ. මේ ඉන්නේ යාගේ ක. ඉතින් අවුලක් නැහැ. දැන් අහන එකට උත්තර දෙන්න නෙමෙයි. cos කියන්නේ බක රතු පාටට බක. රතු පාට බ 10යි. රතු පාටට ක 13යි. 13ෙන් 10යි. ඔන්න බලන්න කියලා කතාව. රූපේ දැක්වෙන. තුන්වෙනි ගානකට එක හරිය එක ලේසි. දැන් එක පළවෙනි ගාන වල ත්‍රිකෝණ කර්ණ තියෙන කර්ණී කියන ගානක් තියෙනවා. ඒකට බය වෙන්න නැහැ. දෙවෙනි එක දැන් දීපක වගේ cos නෙමෙයි දීලා තියෙනවා sin කියලා ගානක්. තුන්වෙනි එක තමයි මෙන්න මේක තියෙන්නේ. රූපේ දැක්වෙන AB ත්‍රිකෝණයේ B කෝණය ඍජු කෝණය C කෝණය සමානයි θ වේ. BAC කෝණය θ ඇසුරේ. නෝගිය. A කෝණය θ ඇසුරේ. ඒ දෙන්නගේ එකතුව කීයද? දෙන්න ඕන කල පැලෙන්න. මම මේකවත් කියලාද තේරෙන්නේ. දෙන්නගේ එකතුව කීයද? 90යි. එක්කෙනෙක් θ නම් අනිත් එක්කෙනා අනුවරිණ θ. ඒක තමයි මේ ඉල්ලන්නේ. මෙච්චර ගණන් නැතුව දැන් එවුවම බය වෙන්න මොනික වගේ බලන්න. sin θ සමානයි cos අනුවරිණ θ බව වෙන්න. නෝවා තමයි දැන්. මොකද? අරව පෙන්නන්න මේක බව පෙන්නන්න ඒක තමයි දැන්. ඔප්පු කරන්න සත්‍යයක් මේක. අනේ පුතේ මහ ලොකු දෙයක් නෑ. ඔය වගේ සමීකරණයක් දුන්නාම ඔයා වම් පැත්ත සුළු කරලා අගයක් ගන්න. දකුණු පැත්ත සුළු කරලා අගයක් ගන්න. වමට දකුණ සමාන බව පෙන්නන්න. ඉච්චරයි. හරිනේ. ඊළඟට තව එකක් ඒ වගේම තියෙනවා බව පෙන්නන්න sin θ බෙදීම cos θ සමානයි tan θ බව වෙන්නේ. දර උදාහරණ සිද්ධ වෙනවා sin θ ගේ අගයස cos θ ගේ අගයස tan θ ගේ අගයස. ඉතින් වම් පැත්තේ තියෙන විදිහට සුළු කරන් දකුණු පැත්තේ තියෙන විදිහට සුළු කරන්. පස්සේ වමට දකුණ සමාන කරනවා. වාක් ඈ කියලා දාලා ගන්න. මතකනේ පුංචි කාලේ කරේ ලබනක පාඩමේදී සත්‍යාපනය කිරීම ඔප්පු කිරීම කරේ සමීකරණ ලබනක සමීකරණ
බවපෙන්න සත්‍යාපනය කරන ආයිතන් ඉතින් සත්‍යත් එක්ක යාපනය යනවා කියන්නේ සත්‍යාපනය කරනවා කියන්නේ සත්‍ය බව ඔප්පු කරපෙන්න අපි තුන්වෙනි ගාන කරලා ඊළඟට යන ඊළඟට තුන්වෙනි ගාන කරනවා 1 2 පුතා ගෙදරදි කරනවා 3 දැන් ලියන්න එපා 3 දැන් ලියන්න එපා මේවා ලේසි බලන්න පුතේ තාඩ ලියා ගන්න ඕන දරුවෙක් ඉන්නවනම් වීඩියෝ එක අරගෙන නවත්ත ඉමේට අරගෙන පොතේ ලියන්න. සමහරවල් පුරුදු වෙලා තියෙන ලියනවම තමයි. අධ්‍යාපන ක්‍රමයේ ඔළුවේ තැම්පත් කරගන්න මේ වගේ සාර්ථක අධ්‍යාපන ක්‍රමයකට උරු වෙලා නැහැ. තුන්වෙනි ගානේ පිටු අංක 17. 18 දෙක අභ්‍යාස මාලාවේ තුන්වෙනි ගානේ පළවෙනි එක. අපෙන් අහනවා DAC කෝණය. මෙයා theta ඇසුරෙන් දෙන්නේ. කවුද? 90 ඍණ theta. ඒ තමයි වරහණක් කෝණේ නෑ මම ඔයාලට අපි වෙලා දෙන්න ලියුවේ. ප්‍රෝමිලක්කන් දෙක. මොකක්ද අහන්නේ? sin theta. ඒ sin theta සමානයි cos 90 ඍණ theta බව පෙන්වන්න. sin theta සමානයි cos 90 ඍණ theta බව පෙන්වන්න. මෙන්න මේකයි කරන්නේ. මෙන්න උදේ මේක කරන විදිහ වම් පැත්ත sin theta. කවුද පුතේ sin theta? ඕන එක අයිඩියම් sin theta. sin කියන්නේ සකලි. ඉතින් මේක අගයන් දීලා නෑනේ. තමයි මාතුල ප්‍රශ්න. කොහොමද මේ අගයන් නෑ? අගයන් ඕනේ නැහැ දෙයියනේ. ඔය අපටම කලින් ඊට සාපේක්ෂව සර්කල් දාගන්න. ඊට සාපේක්ෂව මෙන්න පුතේ සම්මුඛ පාදේ මෙන්න පුතේ පත්ත පාදේ. මෙන්න දරුවෝ කර්මය. ඊට සාපේක්ෂව මේක මේක කර. දැන් sin කියන්නේ සකලේ සා කියන්නේ පුතේ අගයක් දීලා නැත්තම් ඒ පාදේ නම AB. ක කියන්නේ කවුද? AC. ඔන්න sin theta. ඔන්න වම් පැත්තට එන අගය. හරිද? එහෙනම් ඊට පස්සේ පුතේ මේ කෝණය 90 ඍණ theta නම් ඊට සාපේක්ෂව මේක සම්මුඛ පාදේ මේක පද්ද පාදේ මෙන්න මේක කර්ණය. ඒ ටික දාගන්න. තතු පාටක සර්කව දාගන්න. අයි කියනවා දාගන්න පුතේ. මේක තමයි සම්මුඛ පාදේ. ඒක තමයි සම්මුඛ පාදේ. මේක තමයි පුතේ පද්ද පාදේ. මේක තමයි කර්ණය. දැන් අහනවා මම කවුද දකුණු අත පැත්තේ තියෙන්නේ? කවුද දකුණු අත පැත්තේ තියෙන්නේ? cos 90 ඍණ theta. කවුද පුතේ cos 90 ඍණ theta? cos 90 ඍණ theta. cos කියන්නේ වක්‍ර. 90 ඍණ theta සාපේක්ෂව වක්‍ර. බද්ධ පාදේ තමයි රතු පාදයට කියනකොට AB කර්ණය තමයි කවුද? S. දැන් මොකද කියන්නේ? වම් පැත්තට ඇවිල්ලා තියෙන්නේ AB බෙදීම AC. දකුණු පැත්තට ඇවිල්ලා තියෙන්නේ AB බෙදීම AC. එම නිසා මොකක් නිසාද? මේ දෙක සමාන නිසා. දැන් දෙකම සමාන බව පෙන්නනවනේ පුතේ. එම නිසා යත ප්‍රකාශය සත්‍ය බව පෙනේ. ඊට බලන්න පුතේ රෝමිලක්කන් තුනේ මම මේකක් කරනවා. sin theta බෙදීම cos theta සමානයි tan theta බව. මේක බවට පෙන්වන්න තිබුණේ. ඔබ ලියන්න කම්මැලි වෙන්න එපා. ඒ චුට්ට ලියන්න බව. ඔන්න අපි ගන්නවා වම් පැත්ත. මොකක්ද වම් පැත්ත කියන්නේ? sin theta බෙදීම cos theta කියලා තමයි කියන්නේ. දැන් යටින් ගමු පුතේ sin theta. theta දැම්මේ කළු පාටින්. කළු පාටින් සර්කල් තියනවා thetaට සාපේක්ෂව. ඔයා ඒක ඒ විදිහට කරා. අතු පාට පෑන ගන්න 90 ඍණ theta. එයාට සාපේක්ෂව සර්කල් අතු පාටින් ගන්න. theta කළු පාටින් දැම්මනම් එයාට සාපේක්ෂව සර්කල් කළු පාටින් ගන්න. දැන් මේ මොකක්ද? sin theta කියන්නේ සක්. කවුද? කළු පාටට සක්. සම්මුඛ පාදයේ AB බෙදීම සම්මුඛ පාදයේ බෙදීම AB බෙදීම කර්ණය S. කවුද පුතේ මේ ලිව්වේ?
sin theta කියන්නේ. දැන් බලන්න. දෙතිම cos theta කළු පාටට බක. cos කියන්නේ බකනේ. cos කියන්නේ බකනේ. theta කියන්නේ කළුනේ. කළු පාටට බක. වර්ග පාටේ. BC බෙදීම කවුද? කර්ණේ. AC. ඉතින් පුතා මේක තව සුළු වෙනවා. කොහොමද සුළු වෙන්නේ? බලන්න. AB බෙදීම AC. පසුපස පදේ බෙදීම ගුණ කිරීම වෙනකොට උඩට මාරු වෙනවා. AC උඩට ඇවිල්ලා BC යටට යනවා. දැන් AC ට AC කැපෙනවා. උදාන කලින් C ට C කැපුවා කපන්න බැරි වුණා. අනිකර AC පාදේ. අනිකර AC පාදේ කපන්න පුළුවන්. ඔන්න කැපුවම මෙන්න මෙතෙන් අගයක් වෙනවා. මොකක්ද? උඩට AB යටට BC. දැන් ඕකේ බූවා වගේ B ට B කපන්න එපා. මොකද මුදේ දැන් ඇවිල්ලා තියෙන්නේ sin theta බෙදීම cos theta කවයක් කෙනෙක් තියෙන මොකක්ද යගේ AB බෙදීම BC AB බෙදීම BC ඔන්න අපි ගන්නවා පුතා දකුණු අත පැත්ත මොකද දකුණු අත පැත්තේ තියෙන්නේ tan theta tan කියන්නේ කවුද tan කියන්නේ සබනේ සා කළු පාටට සා AB කළු පාටට සා AB කළු පාටට බා BC දැන් මොකද කියන්නේ වම් පැත්තේ උත්තරේ AB බෙදීම BC දකුණු අත පැත්තේ උත්තරේ AB බෙදීම BC යටි ලියනවා එම නිසා ඉහත ප්‍රකාශයේ සත්‍ය වේ ඉහත සමීකරණය නිවැරදි වේ මේ දෙක මම මෙතන ලිව්වේ නැහැ ඉහත ප්‍රකාශය නිවැරදි වේ ඉහත සමීකරණය සත්‍ය වේ සත්‍ය බව පෙන්වා දිය හැකියි සත්‍ය බව ඔප්පු වේ ඔය වගේ කැමති වචනයක් සමන්ත ගැලපෙන එකක් ලියන්න මේ දෙකට නෙමෙයි ලියන්නේ අර sin cos tan සකබක සබ alpha theta beta ඒවා පැත්තකින් ගොයලා ලියලා තියෙන්නේ නේද එතන මෙතෙන් පටන් ගන්න පුතේ අපි ගත්තොත් tan theta සමානයි 4න් 3යි 9 හරිද tan theta සමානයි 4න් 3යි 9 එක cos theta ගේ අගයස දෙක sin අනුවරින theta ගේ අගයස තුන sin theta සමානයි tan theta ගුණ කිරීම කියලා ලියුවත් එකයි පුතේ මෙහන් මෙන්න මේක අහගන්න චුට්ටක් ගුණ කිරීම කියලා ලියුවත් එකයි මෙන්න මෙතන චූටියට ඩොට් එකක් ලියුවත් එකයි දශම තිත ඩොට් එකේ එන්න ඕනේ යන්නටම ගුණ කිරීම සඳහා අපි ගණිතයේදී පාවිච්චි කරන ඩොට් එක ගුණ කිරීම සංකේතයේ ඩොට් එක ඒකේ චුට්ටක් දශම තිතට වඩා උඩින් tan theta dot cos theta බව වෙන්න ඩොට් එකෙන් කියන්නේ මොකද්ද පුතේ එතකොට ගුණ කිරීම ඒක මතකද sin theta සමානයි tan theta dot cos theta බව වෙන්න හොඳ පුතා වගේ මට මොකුත් කියන්නේ ඔයා ලස්සනට මේ ගණන් කොටස් තුන කරන්න මම චූටි කාලයක් විනාඩි දෙකක් වද පුතේ ඉස්සෙල්ලා කරන්න ඕන ත්‍රිකෝණයක් ඇඳ ගන්න ඕන තීතෙක් දාගන්න සර්කල් එක දාගන්න මේ දීලා තියෙන tan කියන්නේ කොහොමද tan කියන්නේ උත්තරය ආවේ නැහැ tan සබ මේ මොකක්ද එතකොට තියෙන්නේ සබ මම චුට්ටක් උදව් කරනවා ස මේක බ දැන් ත්‍රිකෝණේ සර්කල් බ දැම්මනේ සර්ට 3 බට 4 පයිතකර සම්බන්ධයෙන් කර්ණිව හදන්න පුතේ හදන්න වෙලාව දෙන්න මම මේකට පුතේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ඇදගෙන මෙන්න මේ කෝණයට θව දානවා ඉස්සෙල්ලා θව විතරක් නෙමෙයි පුතේ තව අකුරු තියෙනවා මම මේකට අහුවෙච්ච නිසා ඒක දැම්මේ ඊළඟ සාපේක්ෂව පුතේ මේ ඉන්නේ සම්මුඛ පාදය මේ ඉන්නේ කර්ණය මේ ඉන්නේ බද්ධ පාදය දැන් මේ මොකද කියලා කියන්නේ tan කියන්නේ සම කියලා දෙනකොට ලියන්නේ පාහංගෙට tan කියන්නේ සම සම්මුඛ පාදය 3 ලෙසත් බද්ධ පාදය 4 ලෙසත් මේ කාරණා කරුව අපිට ලැබෙනවා. සම්මුඛ පාදේ 3 බද්ධ පාදේ 4. මොකද tan θ යනු සම.
සම්මුඛ පාදේ 3යි බද්ධ පාදේ 4යි. සම. කර්ණයට අපි දාමු පුරා x. පයිතගොරස් සම්බන්ධය යනවා x වල වර්ගයේ සමානයි 4 වර්ගය දාන 3 වර්ගය. පයිතගොරස් සම්බන්ධතාවය. x වල වර්ගයේ සමානයි පුතේ 4 වර්ගයේ 16 3 වර්ගයේ 9. x වල වර්ගයේ සමානයි වර්ග මූලයක් වෙනවා. කාගේද? 25. x වලගේ සමානයි සෙන්ටිමීටර් 5යි. වැරදි. සෙන්ටිමීටර් දාන්නේ වපුරුද්දට. ඇයි පුතේ මෙතන ඒකක තියෙන නේ. ඒකක තියලා නැත්තම් අපි ඒකක දාන්න යන්නේ. ඔච්චරයි. 5යි. නිකම් 5. ඒකක 5. කවුද ඒකක කියලා දෙන්නේ? ඊළඟට අපි අහනවා ඔන්න දැන් තමයි ප්‍රශ්නට උත්තර දෙන්නේ. ප්‍රශ්නට උත්තර දෙන්නේ යන්න බෑ පුතාට. ත්‍රිකෝණය ඇඳලා දීලා තියෙන tan නිසා සබ දාලා සබද සාත 3ක් වලට 4ක් දාලා එය පයිතගොරස් සම්බන්ධයෙන් කර්ව් හොයලා ඔන්න දැන් කියනවා කටද sin cos theta මම මෙතනින් හදනවා පුතේ cos theta සමානයි cos කියන්නේ බකනේ පුතේ බක් 4යි ක 5යි බක 4යි ක 5යි ඒක තමයි එක මේ රෝමිලක්කම් එක මෙතන ඉඳලා බමුනේ මේ එකම තමයි ගන්න මොකද මේ කර්ණේ හෙව්වේ නැත්තම් අපිට මෙතෙන්ට එන්න බෑනේ උත්තර එහෙනම් මේ ගානේ කොටසක් මේ කර්ණේ හොයන්න බෑනේ ත්‍රිකෝණයෙන් දෙන්න වැඩක් නෑ පුතේ සම දැම්මේ නැත්තම් සම දැම්මට වැඩක් නෑ ස්ටර්ට 3 බර්ට 4 දැම්මේ නැත්තම් පයිතගොරස් සම්බන්ධයෙන් මේක හෙව්වේ නැත්තම් මේක හිතන්න බෑ ඒතර පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙතන වුණාට ගාන තියෙන්නේ මෙතන ඉඳලා ඔන්න දෙවෙනි එකට යනවා. දැන් දෙවෙනි එකේ ඉල්ලන්නේ පුතා අනුවරින තීටනේ. එහෙනම් ඔයා වෙන පාට පෑනක් අරගෙන පුතා වෙන පාට පෑනක් අරගෙන අනිත් කෝණය. අනුව ඍණ තීටා බව ලියන්න. අනිත් කෝණය අනුව ඍණ තීටා බව ලියන්න. ඊට සාපේක්ෂව පුතේ මේ ඉන්නේ සම්මුඛ පාදයේ බව මෙන්න මේ ඉන්නේ බද්ධ පාදයේ බවත් මේක බද්ධ පාදයේ බවත් මෙන්න මේක කර්ණීය බවත් ලියන්න ඕන. යා කර්ණීය බවත් ලියන්න ඕන. බලන්න පේනවා නේද? හොඳයි. එතකොට අපි දන්නවා මෙතන අනුවරින තියෙනට සාපේක්ෂව sin අනුවරින තීටා. sin අනුවරින තීටා සමානයි සක කොළ පාටට සක කොළ පාටට ස 4යි කොළ පාටට ක 5යි දැක්කද පුතේ අනුවරින තීටාට සාපේක්ෂව sin ගියේ අපේ ඊළඟට නොමිලක් ගන්න 3 මොකද්ද පුතේ 3ෙන් ගන්න good කවුරුත් නේ ඊළඟට අහනවා මේ sin තීටා සමානයි tan තීටා ගුණ කිරීම cos තීටා බව වෙන්න sin තීටා සමානයි tan තීටා ගුණ කිරීම cos theta බව පෙන්වන්න. ලියලා ඔන්න අපි පටන් ගන්නවා පුතේ වම් අත පැත්ත. කවුද වම් පැත්තේ ඉන්නේ? sin theta. කවුද ඉන්නේ? sin theta. ඔන්න අපි දානවා. sin theta. sin කියන්නේ සකලේ. sin theta කියන්නේ සකලේ. thetaට සාපේක්ෂව ස 3යි ක 5යි. ස 3යි ක 5යි. හරිද? ඕනනම් ඒක ඇටිලියම් ඉස්සරහට ඉඳ ඕන නිසා. සමානයි 5න් 3යි. දකුණු අත පැත්තේ ඉන්නේ tan theta dot cos theta. කවුද පුතේ tan theta? tan කියන්නේ සබනේ. සම්මුඛ පාදේ 3යි බද්ධ පාදේ 4යි. තුන බෙදීම 4 ඩොට් කියන්නේ ගුණ කිරීම cos theta කියන්නේ වක්ක 4 බෙදීම 5 දැන් පුතේ පේනවද tan theta කියන්නේ පුතේ සබ සම්මුඛ පාදය 3යි බද්ධ පාදය 4යි 3 බෙදීම 4යි cos theta කියන්නේ වක්ක බද්ධ පාදේ 4යි කර්ණයේ 5යි 4 බෙදීම 5යි දැන් මේ 4ට 4 එකයි මේ 4ට 4 එකයි
එක්වරක් 3යි එක්වරක් 5යි අවසන් පිළිතුර කීයද 5න් 3යි. දැන් මම පුතාට දුන්නේ තීටා ඇල්ෆා වගේ අගයන්නේ. දැන් මම අහනවා කෝණමානයේ තියෙන නිශ්චිත තැනක් තමයි සංදි ස්ථාන තමයි පුතේ මේ ගානන් වල තියෙන අංශක 30 අංශක 60 අංශක 90 sin theta කමානේ cos theta දින tan හරි තව සම්බන්ධතා ඉස්සරහට තියෙනවා පුතේ සම්බන්ධතාව අපි කතා කරගෙන යනකොට මතුවේ දරුවෝ විවිධ ප්‍රශ්න අහනවා හොඳයි ඒ උනන්දු අපි වැදගත් මම මේ කියන්නේ යන දේ අහගන්න පුතේ මේ ප්‍රශ්නේ මම පුතාට ගෙනත් දෙන්න හදනවා අර සංදිස්ථාන අගයන්ට නියත අගයක් උදාහරණයක් ඇරෙන්න sin 30 cos 30 tan 30 අගය කවුද හරිද sin 30 cos 30 tan 30 sin එක cos එක tan එක sin 45 cos 45 tan 45 මෙවට නියත අගයක් තියෙනවා නියතයි කියන්නේ වෙනස් නොවන ස්ථිර අගයක් ආන්ගේ අගයන් එන හැටි කියලා දෙන්නයි හදන්නේ උදාහරණ විභාගෙට තියෙනවානේ විභාගෙට උදාහරණ පුතේ විභාගෙට මේවා සමහර අවුරුදු වල විභාගෙට දෙනවා සමහර අවුරුදු ගොඩ නගන්න දෙනවා සමහර අවුරුදු වල ඒක දාගෙන ගණන් අහනවා ඒ ලෙවල් පන්තියට අනිවාර්යෙන් පුතා මේක දැන සිටිය යුතු කොටසක් මොකද්ද sin 30 cos 30 tan 30 sin 45 cos 45 tan 45 sin එක cos එක tan එක කොහොමද බලන්න ගන්න ඔන්න මම පුතාට එක්සෙල් අංශක 30ට අංශක 60ට දෙකටම ත්‍රිකෝණමිතික අනුපාතය යොදන හැටි තර්කානුකූලව කියලා දෙනවා ඔයා ඒ අගය දාලා ගාන හදනවා බලන් ඉන්න ඊට පස්සේ පුතාට වෙනත් අගයක් දාලා ගාන හදනවා දෙනවා මගේ උත්තරේ පුතාගේ උත්තරේ අනුපාතානුකූලව සමාන වෙන ආකාරයෙන් මම පෙන්නනවා අන්න බලන්න පුතා මම මේ කියන කරුණු ටික අහගෙන ඔයාලට මතක් කරන්න වෙනවා ජ්‍යාමිතිය චුට්ටක් පුතේ ආ දන්නවා සමපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණයක් මම මේ සමපාද ත්‍රිකෝණය ABC කියලා නම් කරනවා එතකොට සමපාද කියනකොට ඔයා ගන්නවා කෝණ තුනක් සමානයි 60 දෙකකින් පාදවල දිග එකිනෙකට සමානයි දෙක ලද අගය ඕන එකක් මම ගමු මේ ගානදී මේ පාදයක් 4යි CL මේ පාදයක් 4යි CL උදේ මම කියනවා මේ පාදයක් 4යි නම මම දැනට ලියන්නේ නැහැ මොකද හන්දෙන් දෙකෝ 4යි ඔන්න සමපාද ත්‍රිකෝණය මම පුතේ මේ සමපාද ත්‍රිකෝණය මම මෙහෙම පාදයකින් මෙහෙම වෙන් කර ගන්නවා මට මේකට ඍජුකෝණික ත්‍රිකෝණ කොට නගා ගන්න ඕන නිසා මම මෙන්න මෙහෙම පාදය වෙන් කර ගන්න මෙන්න මෙතනින් ඍජුකෝණික බව වෙන් කරනවා මම මෙතෙන්ට D අකුර දාපු ගමන් AD කියන මේ ඍජුකෝණික බව පෙන්වන්න මේ පාදය ඇදපු ගමන් පුතා මේ හතර සමාන කැලේ දෙකකට බෙදෙන බව පැහැදිලි නේද ඇයි පුතේ සමපාද ත්‍රිකෝණයේ පාද තුනම සමානයි මේ පාදෙත් හතරනේ මෙන්න මේ ඇදපු ලම්බය මගේ මේ සමාන කැලේ දෙකකට කැඩෙනවා මේකත් දෙකයි මේකත් දෙකයි දැන් මේ පාට කරපු ඍජුකෝණික ත්‍රිකෝණයේ පාට කරන ලද මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ මම මෙන්න මේ කෝණය ගැන පුතාගෙන් අහුවා මේ කෝණය අංශක 60යි නේ මේ කෝණය 60 දැන් මෙයා අංශක 60ක් නෝ එයාට සාපේක්ෂව මේ ඉන්නේ සම්මුඛ පාදේ මේ ඉන්නේ බද්ධ පාදේ මේ ඉන්නේ කර්ණය ආයම කියනවා සමපාද ත්‍රිකෝණයක පාද තුනම දෙකින් සමාන අභ්‍යන්තර කෝණ අංශක 60 වෙනි අභ්‍යන්තර කෝණ අංශක 60 වෙනි මම මේ ඍජුකෝණික බව කියන්නේ මේ ලම්බය අදිනවා ඒ ලම්බය ඇඳපු ගමන් මේ පාදයක් හතර දෙක දෙක කැඩෙනවා එතකොට මේ පාට කරන ත්‍රිකෝණය ගැන සැලකුවාම ඒ ඍජුකෝණික ඒ ඍජුකෝණයට සම්මුඛ පාදයේ තමයි කර්ණය මේ මොහොතේදී අගය 4 කර්ණය 4යි බද්ධ පාදයේ 2යි ඒ මේකේ සම්මුඛ පාදය දීලා නැහැ අපි සම්මුඛ පාදය වෙන්නේ කොහොමද පයිතගර සම්බන්ධය ඇසුරේ පයිතගර සම්බන්ධයෙන් අපි සම්මුඛ පාදය වෙනවා මෙන්න
ADගේ වර්ගයයි මෙන්න මේ දෙකේ වර්ගයයි එකතු වුණාම හතරේ වර්ගයට සමානයි. ADගේ වර්ගයයි දෙකේ වර්ගයයි එකතු වුණාම හතරේ වර්ගයට සමානයි. පයිතගර සම්බන්ධතාවයක් කියලා අපි ඒකට කියනවා. ඒ සම්බන්ධතාවය පයිතගර. උදාහරණයක් තේරුණාද මේ AD හොයන්නේ ඇයි කියලා? පාට කරපු ත්‍රිකෝණයට සාපේක්ෂව සර්කම හෙව්වොත් sin 60ට අගයක් cos 60ට අගයක් tan 60ට අගයක් අපිට ගන්න පුළුවන්. හැබැයි පුතේ එහෙම ගන්න පුළුවන් වෙන්නේ AD නැමැති මේ අංශක 60 සම්මුඛ පාදය අපිට ලැබුණොත් විතරයි. එහෙනම් අපි AD ගේ සම්මුඛ පාදය හොයනවා. AD ගේ අගය හොයනවා. පයිතගර සම්බන්ධයෙන් AD ගේ වර්ගයයි දෙකේ වර්ගයයි එකතු වුණාම AD ගේ වර්ගයයි දෙකේ පාදයයි එකතු වුණාම අපිට පුළුවන් කර්ණයේ වර්ගයට සමාන කරන්න. හතරේ වර්ගයට සමාන කරන්න. AD ගේ වර්ගය ධන දෙකේ වර්ගය 4යි. හතරේ වර්ගය 16යි. දෙකේ වර්ගය 4යි. හතරේ වර්ගය 16යි. AD ගේ වර්ගය මේ පැත්තේ තනි වෙනවා. මෙන්න පුතේ 16 මේ ධන 4 මේට කියනකොට ඍණ 4 බවට පත් වෙනවා. AD ගේ වර්ගය එහා පැත්තට යනකොට වර්ගමූලයක් බවට පත් වෙනවා. 16න් 4ක් අඩු වුණාම 12යි. ඔන්න ඔතනින් එහාට පුතාට චුට්ටක් කර්ණි සුළු කිරීම පිළිබඳ අවබෝධය අවශ්‍යයි. පුතා දන්නවා මේ 12 කැඩෙනවා අකිල කර්ණියක් හැටියට 4 වරක් 3 කියලා. මම මෙහෙමින් කියලා දෙන්නේ 4 වරක් 3 කියන එකේ අදහස තමයි 4 වර්ගමූලය සොයා එළියට ගන්නවා. 3 වර්ගමූලය හොයන්න බැරි නිසා එයා ඇතුලේ ඉන්නවා. එතකොට පුතේ මෙන්න මෙයාගේ සම්මුඛ පාදය සඳහා අපට අගයක් වෙනවා. ඒ අගය තමයි 2යි මූල 3. මොකද පුතේ දැන් ආපු අගය 2යි මූල 3. දැන් ඔයා මට කියන්න පාට කළා තියෙන ඍජුකෝණික ත්‍රිකෝණේ පාට කළා තියෙන ඍජුකෝණික ත්‍රිකෝණේ පාද තුනකටම අගයක් අපිට තියෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණයේ ඍජු කෝණයේ ඉස්සරහින් තියෙන පාදයක කම්පයක් තියෙනවා. නම් කරන ලද කෝණයේ අංශක 60 දී කෝණයේ අංශක 60 කොහොමද ඒ 60 ආවේ? සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක් අංශක 60යි. ඒ 60ට සාපේක්ෂව සම්මුඛ පාදය දැන් අපි හොයාගත්තා 2යි මූල 3. බද්ධ පාදයේ වෙයිලා කොහොමද? 2යි. කර්ණය දීලා තිබුණා 7යි. දැන් අපි වෙනවා මේ පුතේ sin 60 අගය cos 60 අගය tan 60 අගය. ඔන්න බලන්න sin කියන්නේ සකනේ සම්මුඛ පාදය 2යි මූල 3යි කර්ණය 4යි 2යි මූල 3 බෙදීම 4 2යි මූල 3 බෙදීම 4 සුළු වෙනවා බලන්න දෙකට දෙකේ එකයි හතරට දෙකේම දෙකයි අවසාන පිළිතුරක් වෙනවා මූල 3 බෙදීම 2 කියලා. මූල 3 බෙදීම 2 කියලා. cos කියන්නේ බක බද්ධ පාදේ 2යි කර්ණය 4යි. බද්ධ පාදේ 2යි කර්ණය 4යි. බක කියන එකට 2 බෙදීම 4 දෙකට දෙකේ 2යි හතරට දෙකේම 2යි කියලා සුළු වෙනවා. පුතේ tan කියන්නේ සබ සම්මුඛ පාදය 2යි මූල 3යි බද්ධ පාදය 2යි දෙකට දෙක කැපෙනවා මූල 3 විතරක් ලැබෙනවා. ඔයා දන්නවද පුතේ? මේ පාදවලට ඕනම ගයක් දාලා ඔයා sin 60 cos 60 ගන්න පාදවලට ඔයා හිතන්නකෝ මේ පාද සෙන්ටිමීටර 100යි මේ පාද සෙන්ටිමීටර 100යි මෙයා 100යි නේද? 50 බෙදෙනවනේ. ඊට සාපේක්ෂව පයිතගර සම්බන්ධයෙන් AD හොයන්න. අනේ අන්තිමට සුළු වෙලෙන උත්තරේ cos sin tan sin cos tan sin නම් sin 60 නම් මූල 3 බෙදීම දෙකේ නෝ. ඉංග්‍රීසි අකුරක් දාන්න. ඒත් මූල 3 බෙදීම දෙකේ නෝ. cos 60 දෙකෙන් දෙකේ නෝ. tan 60 මූල 3 නෝ. මේව නියතයි. මේ වෙනස් වෙන්නේ නැහැ. අපි හදමු. එහෙම ගන්නකො හදමු. දැන් මම පුතාට කියලා දෙන්න යනවා මේ 60 වගේ අංශක 30 නිරූපිත කරන්න පුළුවන්.
මේ රූපෙන් අංශක 30ක් ගන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ඔන්න බලන් ඉන්න. ඒක ගන්න හැටි. මම කියලා දෙන්න පුතාට. ඔන්න බලන්න. අපි කිව්වොත් එහෙම ඒක මෙන්න බලා ගන්න හොඳට. වෙන පාට පෑනක් පාවිච්චි කරමු අපි. මම මෙතන ගන්නවා පුතේ මේ කෝණෙම තියෙන්නේ 60යි. මේ ඇදපු ලම්බය මගින් 60 සමාන කෑලි දෙකකට කැඩෙනකොට මෙතන කෝණය අංශක 30යි නේ පුතේ. එතන කෝණය අංශක 30යි. මේ මම කතා කරන්නේ දැන් පාට නොකරපු ඍජු කෝණික ත්‍රිකෝණය ගැන. මේ බලන්න මේ කෝණයම අංශක 30ක් වෙනකොට මේ ලම්බය මගින් මෙය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක මෙතන කෝණය අංශක 30යි පුතේ. මෙතන කෝණය අංශක 30යි. මෙතන කෝණය අංශක 30යි. ඒ 30ට සාපේක්ෂව බැලුවාම මේ ඉන්නේ සම්මුඛ පාදේ. මේ ඉන්නේ පුතේ බද්ධ පාදේ. මේ ඉන්නේ බද්ධ පාදේ. මේ ඉන්නේ කර්ණය. මේ ඉන්නේ කවුද? කර්ණය. මේ ඉන්නේ කර්ණය. එතකොට මට කියන්න දැන් හරිම සරලයි. මෙතනින් එහාට මේ ගන්න හද නැහැ. sin 30 යගේ. sin 30 කිව්වම පුතේ sin කියන්නේ සකලේ. sin 30 කියන්නේ සකලේ. සම්මුඛ පාදය දෙකයි කර්ණය හතරයි. සුළු වෙනවා. දෙකට දෙකේව එකයි. හතරට දෙකේව දෙකයි. අර කලින් කිව්වා වගේම කුපන අගයක් පාදයට දීලා ගන්න හැදුවත් පුතේ sin 30ට එන්නේ දෙකෙන් එක තමයි. ඊළඟ cos 30 බලන්න. cos 30 කියන්නේ බකලේ පුතේ. බද්ධ පාදය තමයි ඔය කියන විදිහට 2යි මූල 3. කර්ණය තමයි උත්තරේ 4. බක්ක බද්ධ පාදය 2යි මූල 3. බද්ධ පාදය 30ට සාපේක්ෂව බද්ධ පාදය 2යි මූල 3. 30ට සාපේක්ෂව බද්ධ පාදය 2යි මූල 3. කර්ණය 4යි. දෙකට දෙකේව 1යි 4ට දෙකේව 2යි. අවසානයේ මූල 3 බෙදීම 2යි. ඊළඟට tan 30 කියවම පුතේ tan කියන්නේ සබරේ සම්මුඛ පාදය 2යි බද්ධ පාදය 2යි මූල 3යි. බද්ධ පාදය 2යි මූල 3යි. රතු පාට සම. රතු පාටට සම. සහ කියන්නේ 2 බද්ධ පාදය 2යි මූල 3. 30ට සාපේක්ෂව රතු පාටින් දැන් සම්මුඛ පාදය 2යි. බද්ධ පාදය 2යි මූල 3. දෙකට දෙක කැපෙනකොට දෙකට දෙකේ 1යි මූල 3 විතරක් යක්. මූල 3 විතරක් යක්. අන්න පුතේ නියත අගයන් මේවා එන්නේ මේවා වෙනස් වෙන්නේ. කාට ඕන නම් වෙන අගයක් දාලා බලන්න මේ උත්තරේ. දැන් පුතා අයම සරක් ඒක හොඳට අහගන්න පුතා එතකොට වෙන ගානක් මේ මොහොතේ හදන්න. වෙන ගානක් මේට සාපේක්ෂව හදන්න. එතකොට පුතාට 1යි 2යි අභ්‍යාස මොලා දෙක ඉවර කරනවා. තුන්වෙනි ඉවර කරන්න බෑ. තුන්වෙනි එකට මම පොඩි අභ්‍යාසයක් දෙනවා. ඔබ ඒක හදලා තියෙන්න. ඊළඟටම පේපර් වලට අපි යන්න ඕන. දැන් පහුගිය දවස්වල එක දිගටම පුතාට පහුගිය පාඩම් මතක් කිරීමට මම පේපර් සෙට් එකක් කතා කරා. බොහොම ආසාවෙන් උනන්දුවෙන් පුතාලා ඒක අහගෙන ඉන්නේ. හොඳයි. දැන් අපි සෙකන්ඩ් පේපර්ස් වලට යන්න නම් මේ පාඩම් ටික කොහොම ඉවර වෙන්නේ. එනිසා මම පේපර් ටිකක් දානවා. වෙනදට තරම් නැතුව පේපර් ටිකක් දානවා 44න්. අපි මේ ටික දිනේ ඉස්සර වෙලා පාඩම් ටික ඉවර කරගමු. පාඩම් ටික ඉවර කරගත්තාම හොඳටම පේපර් ටික යන්න පුළුවන්. අපි අද ත්‍රිකෝණමිතිය කළා. ලබන අඟහරුවාදා ත්‍රිකෝණමිතිය ත්‍රුටි කතා කරමු. මම දෙන අභ්‍යාස ටික උදා කරගෙන ඉන්න. ත්‍රිකෝණමිතිය කතා කරමු. ත්‍රිකෝණමිතිය කතා කරලා ඊළඟට පුතේ ත්‍රිකෝණමිතිය කතා කරලා ඉවරුණු ගමන් ජ්‍යාමිතිය පටන් ගන්න. තේරුණාද? ඊට පස්සේ වෙලාව අවද පුතාලට data වල ප්‍රශ්න තමයි තියෙන එක විසඳ ගන්න ඕන. මට ඕන තරම් අද එක මම දාලා පේපර් වැඩි ප්‍රමාණයක් කතා කරන්න පුළුවන්. ඒ නිසා මම දෙන පේපර් හදලා තියාගන්න ශ්‍රණිකව අද එක මම දෙන්නදා අපිට වැඩි ප්‍රමාණයක් වැඩ කළා යන්න පුළුවන්. ඔක්කොටම කලින් පාඩම් ටික ඉවර කරගන්න ඕනේ කියන අදහසේ මම ගොඩක් ඉන්න පුතේ මාරය මේ අයින් වෙලා යනවා මේ ඉවරයි කියලා පාඩම්. වෙලාවෙ වුණ ගමන් ඉවර නෑ මේක ආයි කියලා දෙනවා. මම ගණන් දීපේකුත් දෙනෝනේ හිතන්නවාද? එන්න බලාගෙන ආයසරයක් මම මේ කතා කරේ අංශක 60ට අංශක 30ට නියත ත්‍රිකෝණමිතික අනුපාත ලබා ගැනීමටයි මේ යන්නේ. තීටා ලැම්ඩා ඇල්ෆා බීටා නෙවෙයි අංශක 30ට අංශක 60ට. අපි ඉස්සෙල්ලම කරේ සමපාද ත්‍රිකෝණයක් ගත්තා. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනම සමානයි, කෝණ තුනක් සමානයි.
පාද තුන සමාන නිසා පුතේ මේක 4 නම් මම ගත්ත 4 කියලා පුතාත් එනවාගේ අරගෙන හදලා දෙන්න. මේක 4 නම් මේකත් 4යි. එහෙනම් මේ ඇඳපු ලම්බය මගින් මේ ඇඳපු ලම්බය මගින් මේ දෙක කියලා සමබාවන කැඩුවා. එක පළුවක් අපේ ත්‍රිකෝණයක ත්‍රිකෝණයක් සමතු කරා. මේ අභ්‍යන්තර කෝණයේ අංශ 60ක් කියලා ගත්තා. ඒ 60ට සාපේක්ෂව මේ 60 සිට බලන කල ඉස්සරහින් ඉන්න පාදයේ තමයි ඇඳපු ලම්බය. දිග දන්නේ නැහැ. අපි ආප සම්මුඛ පාදය කියලා කිව්වා. බැඳිලා හදන පාදයේ බද්ධ පාදය කියලා මේ දෙකට නම් කරා බද්ධ පාදය. කොහොමද මේ අංශ කණුවට ඉස්සරහින් තියෙන එක ත්‍රිකෝණයේ ඉස්සරහින් තියෙන එක කාර්යය ක කියලා නම්. එයා තමයි කාර්යය ක. ඒක තමයි කාර්යය ක. එයා 4යි. ඒ දෙකේ තියලා තියෙන පාදයක්. පුතාට 6යි කියලා ගත්තනම් පාදයක දිගේ යා 6යි. ඒතර මෙයා 6යි. ඒතර මෙයා 3යි. ඊට සාපේක්ෂව මෙයාට ගියත් 8. වෛද්‍යකර සම්බන්ධය. වෛද්‍යකර සම්බන්ධයෙන් යා හිපා. අපි දන්නවා AD ගේ වර්ගය මේ කියන දෙකේ වර්ගය. AD ගේ වර්ගයයි දෙකේ වර්ගයයි. AD ගේ වර්ගයයි දෙකේ වර්ගයයි. එකතු කළ විට කර්මීය වර්ගය වෙන 4 වර්ගයට සමාන. වෛද්‍යකර සම්බන්ධය. දෙකේ වර්ගය 4යි. 4 වර්ගය 16යි. අඩු කරාම 4 හැමතර ගෙන්න අඩු කරාම 12යි. AD කියන්නේ සමානයි 12 කැඩෙනවා පුතේ 4 වරක් 3 කියලා 12 4 වර්ග මූල ඉස්සරහට එළියට ගන්නවා 2යි මූල 3යි කියලා AD ගේ දිග එනවා AD දිග තමයි කවුද පුතේ මේ අංශක 60 සම්මුඛ පාදය දැන් මේ පාට කරපු ත්‍රිකෝණේ පාද තුනේ මම කියන්න අපි ගාව තියෙන්නේ සම්මුඛ පාදය 2යි මූල 3 බව බද්ධ පාදය 2 බව කර්ණය 4 බව අපි ගාව තොරතුරු තියෙනවා සකබ අපි ගාව තියෙනවා sin එක කියන්නේ සක. sin එක කියන්නේ සක. සා කියන්නේ දෙකේ. සා කියන්නේ 2යි මූල 3. හා කියන්නේ 4. 2යි මූල 3 බෙදීම 4 කියනකොට 2ට 2 එකයි. 4ට 2ම 2යි. මූල 3 බෙදීම 2. මූල 3 බෙදීම 2. මූල 3 බෙදීම 2 කියන එක ආවට පස්සේ ඔන්න cos 60. cos 60 කියන්නේ බක. cos 60 කියන්නේ බක. බද්ධ පාදේ 2යි කර්ණය 4යි. බද්ධ පාදේ 2යි කර්ණය 4යි. කුඩා කරනවා 2 1යි 4ට 2යි. එතකොට 2 1. cos 60 2 1. එතකොට tan 60 tan කියන්නේ සබ. tan කියන්නේ සබ. 60ට සාපේක්ෂව ස 3යි මූල 2යි මූල 3. ස 2යි මූල 3. බ 2. ස 2යි මූල 3යි බ 2යි. 2ට 2 කැපෙනවා. මූල 3 කියලා උත්තරේ එනවා. ඊට පස්සේ අපි ගියා පුතේ පාට නොකරපු ත්‍රිකෝණය. පාට නොකළ ත්‍රිකෝණය. ඒකේ උදා දැනගත්ත මේ කෝණේ අංශක 60යි මේක සමානව බෙදපු නිසා මේ කෝණේ අංශක 30ක් කියලා. එතන කෝණේ 30යි. මම රතු පාටින් ලියුවා කියලා. උදා පාට පෑන් පාවිච්චි කරන්න මේක ඔළුවට ගන්නනකම්. උඩ පටලගන්නේ. ඉතින් රතු පෑනේ 30 ලියුවනම් ඊට සාපේක්ෂව සම්මුඛ පාදය රතු පෑනෙන් සර්යයි. අංශ කණුව ඉස්සරහින් තියෙන එක්කෙනා රතු පෑනෙන්ම කලියයි. රතු පෑනෙන්ම කලියයි. මෙතන ක අංශ කණුව ඉස්සරහින් ක. ඒ ඉර හදන්න කර්මෙත් එක්ක බැඳින පාදේ රතු පෑනෙන්ම බර්ලිය. එතකොට 60 නිල් 60 කළු පෑනෙන් ලිව්වා ඊට සාපේක්ෂව අර පාදේ ස කියලා ඒ පැත්තේ ලිව්වා. රතු පෑනෙන් යා ලිව්වා ඊට සාපේක්ෂව ඒ පැත්තෙන් බර්ලිව එකම පාදේ මෙයාගේ ස අරයාගේ බ 60 ස ඉහෙබ අමරක් සයින් සයින් කියන්නේ සක රතු පාටට සක දෙක බෙදීම හත දෙක බෙදුවා හතරෙන් දෙකෙන් එකයි කොස් 30 බක බද්ධ පාදේ 2යි මූල 3යි කර්ණය 4යි දෙකට 2 එකයි 4ට 2යි මූල 3 බෙදීම 2 ඊළඟ tan 30 කියන්නේ සබ සම්මුඛ පාදේ 2යි බද්ධ පාදේ 2යි මූල 3යි අන්න දෙකට 2 කැපුණා දෙකට 2 එකයි 60ට මූල 3යි 1ට මූල 3යි දැන් මගේ පුතා පළවෙනි දෙවෙනි අභ්‍යාස මාලා දෙකක් පොතේ කොහොම නීට් එකට පොතේ ත්‍රිකෝණමිතිය කියලා මාතෘකාව දාලා කරා එතනදී සම්පූර්ණයෙන් මේ වැඩ ටික සම්පූර්ණ කළා තුන්වෙනි අභ්‍යාසයට යන්න එපා ඔයා තුන්වෙනි අභ්‍යාසයට යන්නේ නැතුව අංශක 30ට මේ අංගයන් ගන්න
අංශක 60ට මේ අගයක් ගන්න ත්‍රිකෝණ දෙකක ගණන් හදන්න ඕනි. එක ත්‍රිකෝණයක පාද එක දිග 10 බැගින් දාලා මම පෙන්නන්න පුතාට මෙන්න මෙහෙම ඔන්න ඔයාලට දෙන අභ්‍යාස හොඳේ. මෙන්න මෙහෙම සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්න ගන්නවා. මේකට XYZ කියලා ලියනවා. හරි මෙහෙම ඒ අකුර දා ගන්නවා. එතකොට පැටියෝ ඔයාලා මාත් එක්ක මැද ගන්න. මේක 10යි cm කියලා ලියනවා. මේ පාදේ 10යි cm කියලා ලියනවා. මේක 5යි මේක 5යි කියලා කැඩෙනවා. මේන්න මේ කෝණය අංශක 60ක් කියලා අරගෙන ඒක පාට කරලා බලන්න. ඔතනදී ගන්න ඕනේ පුතා. මෙහෙම ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ තමයි පැටියෝ. එතන ඔයා කරන්න ඕනි එක x ඒ දිග සොයන්න ඕනේ. දෙවෙනි එක තමයි sin 60. තුන්වෙනි එක තමයි cos 60. ඊළඟ එක තමයි tan 60. sin 60, cos 60, tan 60. ඊළඟට යනවා පුතේ මේකෙම රෝමිලක්කම් 6 sin 30, 7 cos 30, 8 tan 30. හරිද බලන්න 7යි නේද 7යි මෙතන 5 මේක 6 මේක 7 කොටස් 6 දැන් පුතාට පැහැදිලිද ඔයා ගන්න ගානේ පාදයක දිග සෙන්ටිමීටර් 10යි මේ පාදයක දිග සෙන්ටිමීටර් 10යි මේ පාදේ 10යි මේ යන්නේ ලම්බය මගින් කැඩුන කෑලි දෙක පාමා හරිද එතකොට පුතේ 4 එක බෝඩ් එකේ තියෙනවනේ තව එකක් ඔයා ගන්න ඕනි තව ත්‍රිකෝණයක් මම මේක චූට්ටක් මහලා පුතාට දෙන්නම් අර විදියටම ත්‍රිකෝණයක් ඇඳලා ගණන් දෙකක් තියෙනවා ඔයා අනිවාර්යයෙන් මේක අතම කරන්න මේ පාදෙත් 10යි මේ පාදෙත් 10යි මේක ABC ත්‍රිකෝණය කියලා ලියලා මේකට AX කියලා දාලා මේක 3 3නේ පුතේ එතකොට අර ප්‍රශ්න ටිකට උත්තර ලියන්න මොකක්ද x ඒ දිග සොයන්න sin 60 cos 60 tan 60 මේකෙන් මේක පාඩ කරගත්තම මේ කෝණය තමයි 60 එතකොට පුතේ මේ කෝණය තමයි 30 අපි ඒක වෙන පාඩකින් දාගන්නවා එතකොට නැත්තම් පැටලෙනවා මේ කෝණය තමයි 30 සර්කම දාගන්න ඊට සාපේක්ෂව ලම්බ කුස හොයන්න පැහැදිලිද පුතේ අපි අද දවසේ කතා කරා මූලික වශයෙන් ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුන sin cos tan ප්‍රකෘති sin ප්‍රකෘති cosine ප්‍රකෘති tan sin කියන්නේ සක cos කියන්නේ බක tan කියන්නේ සක. ඒතර මම අද අභ්‍යාසමාලා දෙකක් ඔයාලට හදන්න කියලා කිව්වා. ඒක හදන්න දෙයක් නෑ භාගයක් විතර අපි හදලා තියෙන්නේ. තේරෙනවද පුතේ? ඊළඟට මම පුතාට පුංචි ගණන් දෙකක් දුන්නා. මේ විදියට යන්න. මම වැඩේ කරලා දෙන්නම් හරියට. හරියට ඉගෙන ගන්න. තේරුණානේ පුතේ? කොහොම හොඳයි. ඔයාලා කමෙන්ට්ස් මට හරි වටිනවා. ඉතින් ඒ දෙන්න දේ හරි පැහැදිලිව පාඩම අහන්න හිටියා. හොඳටම හොඳයි. තේරුණා. very good. දැන් පුතාට වැදගත් දේ තමයි පාදයක දිග 6ක් වෙච්ච ත්‍රිකෝණෙට අංශක 30ට අංශක 60ට අංශක 30ටයි 60ටයි අගයන් ගන්න එක sin cos tan වලට පුතේ පාදයක දිග 10ක් වුණු ත්‍රිකෝණයකට දාලා අරගෙන බලන්න මට ඔප්පු කරන්න ඕනි පුතේ මේවා නියතයි කියන. නියතයි කියන්නේ පාදෙට මොනවා කියලා දැම්මත් sin 60 cos 60 tan 60 sin 30 cos 30 tan 30 නියතයි. නියතයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් මගේ පුතාව ටික කරගෙන අපි නැවත හරවද හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්. පරිස්සමෙන් ගෙදරට වෙලා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් ගත කරන්න පරිස්සම් වෙන්න නැත්නම් අපි මේ මහත්සිය දෙක ප්‍රතිඵලේ අපදී. අයිබෝවන් පුතේ ජය වේවා.